Hello everyone, we are going to start our session 9, our day 9. දවසේ 9 වෙනි දවස අපි ආරම්භ කරන්න යන මේ විදිහට අපේ ඉංග්‍රීසි කෝස් එකේ මේ දක්වා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපි සෑහෙන ප්‍රමාණයක් මම ඔයගොල්ලන්ට කිව්වා අපේ complete time එක වෙනවා ආසන්න වශයෙන් හරි approximately අගයක් ඒක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් සති කිහිපයක් එහෙම. නමුත් දවස් 40ක 40 days වලට අපි plan කරලා තියෙනවා මේ course එකේ තියෙන සියලුම කරුණු ටික ඔයගොල්ලන්ට cover කරලා දෙන්න. යනවා එකෙන් අපි හතරේ එකක් වගේ දැන් අවසන් වෙලා තියෙනවා. තව එක දවසක එක වීඩියෝ එකක් කරපුවාම දවස් ඒ කියන්නේ හතරේ එකක් මුළු course එකෙන් හතරේ එකක් cover වෙලා තියෙනවා. ඒක cover වෙන්න දැන් ඊට කලින් ඇත්තටම ඉවර කරන්න පුළුවන්. හරි. ඊට කලින් දවස් 25කින් වගේ 30කින් ඉවර කරන්න පුළුවන්. උඩින්ම උගන්නන ටික ඉක්මනට උගන්නගෙන යනවා. මුලින් බේසික්ස් දේවල් ටික ඊට පස්සේ ටෙන්සස් ටික පැසිව් වොයිස් ටික එහෙම කරගෙන ගියා නම් ගොඩක් වෙලාවට අපිට එහෙම ලොකු කාලයක් යන්නේ නැහැ. හරි. ඔයගොල්ලන්ට තේරෙනවනේ මම දැන් පැය දෙකකදී සෑහෙන ප්‍රමාණයක් දවස වැඩ කරනවා. නමුත් අපි ඒ ග්‍රැමර් පාර්ට් එක විතරක් අවධානය යොමු කරන්නේ නැතුව තවත් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි හදා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කෝස් එක ප්ලෑන් කරන්නේ. කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ කෝස් එකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය අරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට ඇත්තටම තව පොඩි දේවල් ටිකක් විතර ඉංග්‍රීසි හදාගන්න, ස්පෝකන් ඉංග්‍රීසි හදාගන්න මේ හැම දෙයකටම අවශ්‍යයි. ඒ විදිහට තමයි මම මේක ප්ලෑන් කරගෙන කරන්නේ. ඒක පුළුවන් උපරිම එක දවසක අපි උපරිම ප්‍රයෝජනෙ ගන්න වැඩපිළිවෙල අපි හදාගෙන තියෙනවා. එහෙනම් අපි සුපුරුදු පරිදි අපේ මුලින්ම මතක් කර ගැනීම කලින් ඉගෙනගත්තු දේවල් ටික අපි මේ දක්වා කරලා තියෙනවා. මම එදා පොඩි සම්මරි එකක් වගේ බෝඩ් එකේ දැම්මා කලින් day 8 එකේ. එතෙන්දී අපි සාකච්ඡා කරලා තියෙනවා මේ විදිහේ be verbs ටික සම්පූර්ණයෙන් ඉවරයි. ඊළඟට පිළිහිටීමක් කියන විදිහේ situation, how do we say a situation of ours, ඊළඟට possession එකක්, ආයේ ability එකක් දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඒ ආශ්‍රිතව ගොඩක් තව කරුණු ගොඩක් පොඩි කොටස් articles, vowels and භාවිතය ඊට පස්සේ එතනින් එහාට මේ might, should ඒ වගේ පද භාවිතය ඒවා අපි කතා කරලා තියෙනවා. time එක කියන්නේ කොහොමද වගේ දේවල්. ඉතින් ඒ අනුව ඒකේ අවසාන කොටස විදිහට තමයි මේක අපි සලකන්නේ. ඒ කියන්නේ ability in the future. මෙතනින් ගොඩක් වෙලාවට helping verbs කියන උපකාරක ක්‍රියාපද වලින් වාක්‍ය ගොඩනැගීම කියන කොටස මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන් ටික පියමන් කරන්නේ හරි step by step tenses වලට. හරි. ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන වශයෙන් ළමින්ට ගොඩක් ගැටලු තියෙන තැනක් tenses කියන්නේ. ඒක අපි හරියටම හරි 100%ක් නිවැරදිව ක්‍රමානුකූලව කරගමු tenses. හරි. එහෙනම් මුලින්ම හැමදාමත් වගේ ආරම්භයේ ඔයගොල්ලන්ගෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. මම හැමදාම මේ පුරුද්දක් විදිහට අනිවාර්යයෙන්ම කරනවා. කොච්චර එක අපිට වෙලාවේ පාඩු වුණත් අනිවාර්යයෙන් පාඩුවක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අර උගන්වනවට වඩා ඒක වටිනවා. ඔයගොල්ලෝ හරියට ප්‍රයෝජනෙ ගන්නවා. පළවෙනි සෙන්ටෙන්ස් එක විදිහට මම අද සෙන්ටෙන්ස් මම ටිකක් වැඩිපුර අහන්නම්. හතක් වගේ වෙන්න සෙන්ටෙන්සස් හතක් වගේ මම අහන්නම්. හරි. මේ පළවෙනි සෙන්ටෙන්ස් එක ඒක මිලාදික වාහනයක් වුණාද? දැන් ඔයගොල්ලෝ අලුත් වාහනයක් ගන්න. අරගෙන ගේ මිදුල ඉස්සර නවත්තලා තියෙනවා. අපි අහනවා ඒ වාහනේ මිලාදික එකක් වුණාද ඔයාලට? ඒ වාහනය නැත්නම් ඒක මිලාදික වාහනයක් වුණාද? අදාළව. හරි එකම අරනේ බලමු. දැන් වාහනේ මිලාදිකයි කියපුවම ඒකේ ගැන කියන ස්වභාවය කියන කොටස. ඒ අනුව අපි ස්වභාවයේ පාඩමට යන්නේ කියන්නේ be verbs වලින් කියන්නේ ඒකේ past වෙන්න ඕනේ. past ආකාරය අතීත ආකාරය වෙන්න ඕනේ. ප්‍රශ්නයක් වෙන්නත් ඕනේ. එහෙනම් සියල්ල සම්පූර්ණ කරපුවම it කියන subject එකට ප්‍රධාන තැනට අදාළව අපිට දාන්න වෙනවා singular past helping verb එක be verb එක was. it was it දැන් සමහර කෙනෙක් මෙතෙන්ට දාලා ඇති නමුත් මෙතෙන්ට එන්න ඕනේ an. ඒකට හේතුව මිලාදික වාහනයක් කියන්නේ අපි ගන්නවා වචනේ expensive. මේක අනිවාර්යයෙන් මට මතකයි කොහෙද හරි හම්බෙලා ඇති. හරි. එක්ක මං දීපු ටියුට් එකේ වාක්‍යකාරී එහෙම නැත්නම් අපි පන්ති කතා කරපු එක හරි අනිවාර්යයෙන් මේ වචනේ හම්බෙලා ඇති. හම්බෙලා නැත්නම් බැරි වෙලා හරි දැනගන්න was it an expensive vehicle නැත්නම් car. එය මිල අධික වාහනයක් උනිද උනාද කියන අදහස. හරි.
හරි. එහෙනම් දෙවෙනි වාක්‍ය බලමු. අපි වාක්‍ය හතරකට වගේ අද සූදානම් වෙන්න ඕනේ. ඊයේ ඔයාට කලින් නැගිටින්න බැරි වුණේ ඇයි? ඊයේ ඔයාට කලින් නැගිටින්න බැරි වුණේ ඇයි? හරි. ඒ කොටිප් එකක් යන්න හරි නැත්නම් වැඩට එන්න බරක් වුණේ මොකද හරි ඒ වගේ කතාවකට කන්වර්සේෂන් එකකට යාළුවොත් එක්ක ගියන් පස්සේ අපි අහන වාක්‍යයක්. ඇයි ඔයාව නැත්තේ? ඇයි එහෙනම් ඔයාට කලින් නැගිටින්න බැරි වුණේ? ඇයි ඔයාට ඊයේ කලින් නැගිටින්න බැරි වුණේ? හදාගන්න වාක්‍යය. හරි බලමු. දැන් මේක අපි අවසානට ගිය සතියේ ඩේ 8 එකේ කරපු පාඩම කියලා ඕගොල්ලන්ට පැහැදිලි ඇති කරගන්න පුළුවන් වෙනවා එහෙම නැත්නම් කරගන්න බැරි වෙනවා. එහෙනම් මේක හැකියාව විය යුතුයි. එහෙනම් ability වලින් එන්නේ can could භාවිතය අපි දැනට ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අහන්නේ ඊයේ ඔයාට බැරි වෙච්ච දෙයක් ගැන එහෙනම් could කියන එක එන්න ඕනේ. නැති අර්ථ මුසු ප්‍රශ්න. ඒ කියන්නේ නෙගටිව් ඉන්ට්‍රොගේටිව් ෆෝම් එකෙන් මේ වාක්‍ය මම අහලා තියෙන්නේ. බැරි වුණේ ඇයි කියලා. එතෙන්දී ඇයි කියන ක්වෙස්චන් වර්ඩ් එක තියෙන හින්දා මුලින්ම ඔක්කොටම කලින් අපි ක්වෙස්චන් වර්ඩ් එක දාලා වාක්‍ය පටන් ගන්නවා. why දැන් දානවා බැරි වුණේ ඇයි කියන්නේ අපි ගන්න ටර්ම් එක couldn't. why couldn't you දැන් වාක්‍යයේ භාගයක් ඉවරයි. ඊට පස්සේ ඊටු ටික get up ක්‍රියාපදයේ විදිහට අපි දානවා get up කියන ක්‍රියාපදය උදේ අවදි වෙනවා නැගිටිනවා කියන අදහසින් get up. එහෙම නැත්නම් මෙතන wake up කියන එකක් දාන්න පුළුවන් wake up. why couldn't you get up early early yesterday? ඒකත් question එකක් විදිහට සූදානම් වෙනවා. එතකොට අපි වාක්‍ය තේරුම වෙන්නේ ඇයි ඔයාලට ඊයේ කලින් අවදි වෙන්න බැරි වුණේ? right. next sentence එක ඉස්සර අපේ රටේ ගොඩක් ස්වභාවික වනාන්තර තිබුණා. ඉස්සර අපේ රටේ ගොඩක් ස්වභාවික වනාන්තර තිබුණා. දැන් ඒව කපලා ඒව නැති වෙලා ගිහින් තියෙනවා. නමුත් මීට අවුරුදු 100කට විතර කලින් ගත්තාම ගොඩක් ස්වභාවික වනාන්තර තිබුණා. දැන් 1යි 2යි තියෙනවා. හරි. ඒ වගේ ඔයගොල්ලෝ හදාගන්න. ඉස්සර අපේ රටේ ගොඩක් ස්වභාවික වනාන්තර තිබුණා. බලමු. එතනින් එන්නේ අපේ රටේ තිබුණ කියලා දෙයක්. එතකොට රටක, ගමක, ගෙවත්තේ තිබුණ දෙයක් ඒක යන්නේ කොතෙන්ද? මොන අපි ඉගෙන ගත්ත කොටසටද? සිටුේෂන් එකට. it's a situation. හරි. ඒක පිළිතීමක්. එහෙනම් පිළිතීම ඒක ප්‍රශ්නයක්වත් මොකුත් නෙමෙයි. කෙලින්ම නිකන් ඇති අර්ථ වාක්‍යයක්. හරි. ඉඳ වඩා පහසුයි ඔයගලන්ට. කෙලින්ම අපි ගන්නවා they are. හැබැයි කාලය වෙනස් වෙන්න ඕනේ. අපි දැන් තියෙන පිළිතීමක් නෙමෙයි කියන්නේ. අතීත කාලෙදී තිබ්බ පිළිතීමක් දැන් නොමැති. එහෙනම් there was the word. එතනත් වචන දෙකක් කියනවනේ. මම කිව්වේ පිළිටන දේ බහුවචන විදිහට. ගොඩක් වනාන්තර තිබුණ ස්වභාවයක. there were a lot of ගොඩක් කියන අපි දාන වචනේ අපි earn භාවිතය මේක ඉගෙන ගත්තා. a lot of වනාන්තර වලට කියන්න පුළුවන් jungles එහෙම නැත්නම් forests කියලා. ස්වභාවික වනාන්තර වලට අපි කියනවා natural forests. In our country in the past. ඒක ඇති අර්ථ වාක්‍යයක්. හරි. There were a lot of natural forests in our country in the past. අතීතයේදී අපේ රටේ බොහෝ ගොඩක් ලස්සන වනාන්තර මේ ස්වභාවික වනාන්තර තිබුණා. හරි. ඊළඟ වාක්‍යයට අපි යමු. ඔබලා ඕගොල්ලන්ගේ ලිඳේ මේ දවස්වල කොච්චර වතුර තියෙනවද?
කියන්නේ වතුර එයා උත්තරේ විදිහට බලාපොරොත්තු වෙන වතුර ගොඩක් තියෙනවද නේද? මම නෑ බලන්න බෑ නින්දක තියෙන වතුර. ඒතර පායන කාලෙක වගේ කෙනෙක්ගෙන් අහනවා ඕගොල්ලන්ගේ නින්දේ මේ දවස්වල කොච්චර වතුර තියෙනවද? කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද? හදාගන්නවා. හරි බලමු. කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද කියලා අහුන ගමන්ම ඕගොල්ලන්ගේ ඔළුවට එන්න ඕනේ. දැන් මේ අහන ප්‍රශ්නේ අපිට නිකම්ම අහන්න බෑ. ඒකට question word එකක් අපි ගන්න ඕනේ කියලා. එහෙනම් මොකද question word එක ගන්න? How much? කොච්චරක් තියෙනවද කියලා how much? How much water කියලා මම එතෙන්ට දානවා. ඒකට වඩා පහසුයි අපිට වාක්‍ය කියන්න. මේ වගේ there are apartment situation වලින් අපි ඕනතරම් වාක්‍ය කිව්වා. ඒ කියන්නේ how much, how many එක ඒ පිටිටන දේ මොකක්ද කියන එකත් ඒකම අපි ගත්තා. how much water. දැන් හරි. මේක ඔයගොල්ලන්ට පැහැදිලි පිටිමෙන් කියන වාක්‍යයක් වගේ මෙතන වගේම හරි පිටිමෙන් කියන වාක්‍යයක් මේක. how much water මට කියන්න. හරි. how much water are there කියලා දාන්නේ is there කියලාද. ඒක ගොඩක් තේරුම් ගන්න අවශ්‍ය කරන තැන. how much water are there කියලා දානවද is there කියලා දානවද? is there කියලා දාන්න. ඒකට හේතුව water කියන්නේ uncountable noun එකක්. uncountable nouns කියනවා. all uncountable nouns are in singular form. සියලුම ගණන් කළ නොහැකි නාම පද ඒකවචන ස්වරූපයෙන් පවතී. how much water is there, so we should is with those nouns, right? how much water is there in your well? in your well අපි ඔන්න මේ දවස්වල කියන එක දානවා these days. question mark එකක් එන්න ඕනේ අන්තිමට. හරි මට ඒක ඉගෙන ගන්න. හරි. right. තව වාක්‍ය කීපයක් අපි මේ සූදානම් කරගමු. මට යම් දිනක උපාධියක් ලැබේවිද? මට දිනක උපාධියක් හිමි වේවිද? ලැබේවිද කියන අදහස කියන්නයි මට ඕනේ. කියන්න වාක්‍ය හදාගන්න. මට යම් දවසක දිනක මට උපාධියක් ලැබේවිද? බලමු අපි වාක්‍යේ කොතෙන්ද ඔය වාක්‍යේ වඩා සුදුසු වෙන්නේ. දැන් අපි ඉගෙන ගත්ත ඒවා ඔයගොල්ලෝ ටෙන්ස් එක භාවිත කරලා එහෙම කියන්නත් පුළුවන්. නමුත් දැනට අපි ඉගෙන ගත්ත ඒවා අපිට ඔක කියන්න පුළුවන් අවස්ථාවක් තමයි අයිතිය. අයිතිය Tamanට අනාගතයේ හිමි වෙන අයිතිය ගැන අපිට කිය හැකි. අයිතිය පාඩමෙන් ගිහිල්ලා ඒක අනාගත කාලේ භාවිත කරලා. ඒක භාවිත කරේ අපි shall have will have. ඒක අපි වැඩිපුර භාවිතයෙන් will have. ඒ නිසා අපි ඒක දානවා ප්‍රශ්නයක් නිසා will මුල තියෙන්න ඕනේ. will have නෙමෙයි මුල තියෙන්නේ. will විතරයි අපි එතන මුලට ගන්නෙ. will I have a degree one day. දිනක දවසකදී නේ එක දවසක මට එහෙම කියන අපි අනාගත කාල වාක්‍ය කියනකොට දවසකදී මට උපාධියක් ලැබේවි කියන එක හරි. පුළුවන් ගන්න පුළුවන් වේද කියන්නේ මෙයානේ ගන්න ලැබේවි උපාධියක් හිමි වේවි කියන එක. හරි. ඊට පස්සේ තව වාක්‍ය අපි ටිකක් සූදානම් කරගමු. නුවර ප්‍රදේශයේ හන්තාන නම් වූ ලස්සන කඳු වැටියක් ඇත. නුවර ප්‍රදේශයේ හන්තාන නම් වූ ලස්සන කඳු වැටියක් ඇත. හන්තාන මම දන්න තරමින් කඳු වැටියක් හරි අපි ගිල්ලක් තියෙනවා මම කඳු වැටියක් එක අන්දක් නෙමෙයි හරි කොහොම හරි මට ඕනේ මෙහෙම වාක්‍යයක් අහගන්න නුවර ප්‍රදේශයේ හන්තාන නම් වූ කඳු වැටියක් ඇත.
වාක්‍යයක් දාගන්න බලන්න. හරි බලමු. පිහිටීමක් කියලා නම් ඔයගලන්ට පැහැදිලි ඇති කෙලින්ම නේද? නුවර ප්‍රදේශයේ තියෙන කන්දක් කියන්නේ ඉතින් අනිවාර්ය පිහිටීමක් නේ. එහෙනම් දෙයාලිස් පාඩමෙන් තමයි අපි ඒක කියන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට මේකෙදි කියන්නේ ඇති අර්ථ වාක්‍යයක්. ඒ නිසා අපිට ප්‍රශ්න කරන්න එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ගැටලුවක් නැහැ. ඒක මේ ප්‍රශ්නයක් හිතන ඔයගලන්ට වෙන්නේ නැහැ. හරි? මම වාක්‍ය පටන් ගන්නවා මේක there is. කන්දක් ගැනනේ මෙතන කියන කඳු වැටියක් ගැනනේ. ඒ නිසා මෙතන there is. කඳු වැටියට මොකක්ද අපි කියන්නේ? Range of mountain. There is a range of mountains. කඳු වැටියක්. හරි කඳු වැටිය. මේ වචනේ අපිට හම්බෙලා තියෙන එක තැනකදී ආටිකල්ස් වල අපි කිව්වා the භාවිතයේදී අනිවාර්යයෙන්ම range of mountain. කඳු වැටියක් නම් ඒකට the දානවායි කියලා. And there is a range of mountains named නම් වූ කියන එක හරි name Anta in Candy හරි මොනවා අපි කියනවා there is a range of mountains named Antana in Candy මෙතෙන්දී ඔයාලට පුළුවන් තව අපි ලස්සන කියන එක මෙතෙන්ට අදහස් කරේ නෑ there is a beautiful P-I-F-U-L. Then අප වාක්‍ය කිව්වොත් බලන්න there is a beautiful range of mountains named Antana in Canada. හරි මොනවා අවසාන වාක්‍ය මම මෙහෙම සඳහන් කරනවා ඔයගොල්ලන්ට ඔබට ඒ වෙලාවේ ඇති තරම් ප්‍රමාණවත් මුදල් තිබුණා. ඔබට ඒ වෙලාවේ ප්‍රමාණවත් මුදල් තිබුණා. අපි කොහරි ගමනක් ගිය වෙලාවකදී වගේ අපි කියනවා මේ අදිසියේ හරි සෙරපුව කැඩුනා හරි බෑග් එක කැඩුනා හරි කියලා ගෙදර වෙලා කියනවා. ඒකට දැන් අම්මා කියනවා අපෙන් මොකද්ද? ඔයාට ඒ වෙලාවේ අලුත් බෑග් එකක් ගන්න ඇතිතරම් සල්ලි තිබුණාද? ඔයාට ඒ වෙලාවේ ඇතිතරම් සල්ලි තිබුණාද කියන වාක්‍යය හදාගන්න. හරි. ඒක ලොකු අමාරුවක් නැහැ. සරල වාක්‍යයක් අයිතිය කියන එක නේ තමන්ට තියෙන දෙයක් හෝ නැති දෙයක්. තමන්ගේ හැකියාවක් නොහැකියාවක් කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නම් ability. තමන්ගේ තියෙන දෙයක් හෝ තමන්ට නැති දෙයක් ගැන අහනවා නම් ඒක possession අයිතිය. එහෙනම් ඒක අතීත කාලය කියලා ඔයගලන්ට පැහැදිලි ඇති. මොකද ඒ වෙලාවේදී ඔබට තිබුණද කියලා යන්නේ නම් had මුල තියෙනත් ඕන මොකද question එකක් නිසා. Had you enough money? E-N-O-U-G-H. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් sufficient money. Enough දාන්න පුළුවන් sufficient දාන්න පුළුවන්. Had you enough money at that time? ඒ වෙලාවේ කියන්නේ at that time. මේ වගේ terms ඒ කියන්නේ ඒ වෙලාවේ කලකට පෙර ඉහත කාලයේ අතීතයේදී එහෙම කියන්නේ ගොඩක් මම භාවිතා යොදලා ඔයගලන්ට කරලා දීලා පෙන්නලා දීලා තියෙනවා ඒ ටියුන්ස් ආය ඔයගොල්ලෝ රිෆර් කරන්න වීඩියෝස් එක එකපාරක් බලලා ඔයගොල්ලෝ නවත්තන්න එපා අනිවාර්යෙන් ආය ඒ වීඩියෝස් බලන්න ඒ බලනකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මගෙත් එක්කම කමියුනිකේෂන් එකක් වෙනවා ඉංග්‍රීසි වලින් ඒ විතරක් නෙමෙයි තමන්ගේ කරුණු නිරන්තරයෙන් මතකයේ අපව අලුත් වෙනවා හරි රිනිව් වෙනවා ඒක උදව්වක් වෙනවා අනිවාර්යයෙන්ම ඔයගලන්ට ආයාසයෙන් තොරවම පාඩම් කරලා හරි පාඩම් එක තියාගෙන හරි ඉංග්‍රීසි හොඳට ඔළුවට දාගන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් මම කියලා තියෙනවා මේ O level දාලා ලියන්න කියලා මේ පාර.
ඒතර O level දාලා ලියලා නිකන් ඉන්න කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. හරි. ඒකෙන් ඒක ලියන්නේ එක්තරා ඕගොල්ලන්ට තියෙන තව වාසිදායක පැත්තක් බලලා මම මෙහෙම කිව්වේ. ඊට අමතරව අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තායින් පස්සේ දැන් මේ ඉගෙන ගන්න ටික හැම දවසකම මේක දවස් 40 වෙනකන් ඉන්නවා කියලා එහෙම එකක් නැහැ. දවසින් දවස ඕගොල්ලෝ යම් කිසි කැපකිරීමක් කරන්න ඕනේ. නිවුස් පේපර්ස් දැන් බලනවා නේ. ඊට පස්සේ ටීවී එකේ ඉංග්‍රීසි වැඩසටහන් එකක් දෙයක් හරි බලනවා. හරි. YouTube එකට ගිහිල්ලා ඒ තමන්ගේ ඉන්ට්‍රස්ට් මොනවා හරි පැත්තකින් ඉංග්‍රීසි ඒවා හරි. සිංහල ඔය පච කියන ඒවා අහගෙන ඉන්න එපා. ඉංග්‍රීසි වලින් මොනවා හරි දෙයක් හරි. මෙහි ඉංග්‍රීසි ඒ කියන්නේ ෆොරිනර්ස් ලගේ ඉංග්‍රීසි වැඩසටහන් තියෙනවා. ඒ කියන්නේ වෙස්ටර්න් කන්ට්‍රීස් වල එක ඔය සයන්ටිෆික් වගේ හොඩක් කියන්නේ මේ පැත්තෙන්. ඊට අමතරව ඉන්දියන් කට්ටිය කරපු ගොඩක් වීඩියෝස් තියෙනවා. ඒවා අර අමුතු ප්‍රොනවුන්සියේෂන් එහෙම අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉන්දියානු කට්ටිය එහෙමයි. හරි. ගොඩක් R එකෙන් මේගොල්ලන්ගේ වැඩි. දැන් මේ වගේ වාක්‍යයක් කිව්වොත් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ මේ how much water is there in your well කියලා එහෙම කියන්නේ. හරි. රු එක එනවා හරියට ඒක ඉංග්‍රීසි මේ ඉන්දියාවේ. හරි. ඉන්දියන් ඉංග්‍රීසි වල ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කතා කරද්දී අපි නෙමෙයි වෙස්ටර්න් පැත්තේ වුණත් ඒක නිවැරදි ක්‍රමය වෙන්නේ water. නමුත් ඒ අය කතා කරනකොට water කියලා කියනවා. How much water is there in your well? Indian prime minister වගේ කතා කරනකොට ඒගොල්ලන් සංස්කෘතිය කල්චර් එක. ඒකයි ඉංග්‍රීසි කියන එක ඒක අර කොටු වෙලා සීමා මායිම් දාගෙන එහෙම නෙමෙයි අපිට අවශ්‍ය විදියට අපි ඒක අපේ සංස්කෘතියට අදාළ ඒ ප්‍රශ්නයක් නෑ. දැන් ගොඩක් අය අර සුද්ධ වගේ කතා කරන්න යනවා. එහෙම ඕනේ නෑ. හරි. අපේ විදියට අපි සිංහල විදියට අපිට තේරෙන විදියට අපි ඉංග්‍රීසි හරියට අපි ග්‍රැමර් ටික පාවිච්චි කරනවා නම් ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සුද්ධ වගේ කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක බොරු වැඩක්. හරි. එහෙම කරන්න ගියහම වෙන්නේ තමන් නිකන් අමාරු වැටෙන එක. අනිත් අය ඉස්සරහා නිකන් විහිළුවට ලක් වෙන එක. එහෙම අවශ්‍යතාවයක් නැහැ. තමන් හරි ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි ග්‍රැමර් ටික හරියට ඊළඟට වචන ටික හරියට තේරුමක් වෙන විදියට තමන්ට දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් ඒ විදියට කතා කරපුවම ඇති හොඳට. හරි. ආයෙ සුද්ධ වගේ කතා කරනවා කියලා හරිද? එහෙම නිකන් අර කරන්නේ මාර්තාවයක් නැහැ. මොකද දැන් ඉන්දියන් වල ඉන්දියා වල ප්‍රයිම් මිනිස්ටර් දැන් මේ දවස්වලින් නරේන්ද්‍ර මෝඩිනේ. එයාගේ උනත් කතාවක් ආද්දී ඔයගොල්ලෝ බලන්න ඕන නම් ඔය නිවුස් වලට එම් යන ගමන් හරි අනිවාර්යයෙන්ම අර විදිහට තමයි හොඳටම යාළුවා ගහනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට අයින් කරගන්න බැරි නැහැනේ. නමුත් එහෙම වුණත් ඒගොල්ලෝ ඒක අයින් කරගන්න නැහැ. මොකද ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒක. හරි. ඒතකොට කෙලිමට අග්ගාලා අනන්නේ ඉන්දියන් කෙනෙක් කතා කරන්න කියලා දැන් අග්ගාලා අපිට තේරෙනවා. අපි දැකලා නැතුව රේඩියෝ එකෙන් ඇහුවා මේ ඉන්දියන් කෙනෙක් තමයි කතා කරන්නේ කියලා තේරෙනවා අග්ගාලා. ඒ නිසා ඒ අනන්‍යතාවය අපිට තියෙන අනන්‍යතාවය අපි නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ කොහොමද? අපි ෆොරිනර්ස් නෙමෙයිනේ අපි ශ්‍රී ලංකාවේ. එහෙනම් අපිට ගැළපෙන විදිහට අපි ඒක සකස් කරගන්න ඕනේ. බාධාවක් වෙන්නේ නැති විදිහට. ඉතින් බාධාවක් වෙන්නේ නැත්නම් අපිටත් ගැළපෙනවා නම් ඉතින් ඕකේ. එහෙම වෙන්න ඕනේ. හරි? හොඳයි. එහෙනම් මෙන්න වාක්‍ය ටික අද වාක්‍ය 7ක් ඕගොල්ලන්ට හම්බුණා. ඒතකොට ඒ වගේ අපි හැම දවසකම ක්ලාස් එකේ කරනවා වගේ. හරි මම ක්ලාස් එකක් කරා හා සමානයි. ඒකයි මම ගොඩක් වෙලාවට ඔය අහනවා ළමයි ගොඩක් මේ දවස්වල ඒ කියන්නේ ඉංග්‍රීසි ක්ලාස් කරගන්න. තනියෙන් හරි නැත්නම් ගෲප් ක්ලාස් වගේ. නමුත් එහෙම ටයිම් එකක් මට අඩුයි. මොකද බයොලොජි ක්ලාස් උත් කරන ගමන් මේක කරන්නේ. ඉතින් දැන් බයොලොජි වලට ගොඩක් එහෙම ක්ලාස් පටන් අරන් එහෙම තියෙනවා. ඉතින් ඒ අනුව ක්ලාසස් විදියට ඉන්ඩිවිඩුවල් ගෙදරට ගිහිල්ලා කරන ක්ලාස් එකක් හා සමානව වෙන්න මම මේක කරනවා. ඉතින් කරන්න උනන්දුව තියෙන ළමයෙකුට අනිවාර්යයෙන්ම හොඳටම ප්‍රමාණවත් මේක ඒක මම ස්ථිරවම කියනවා. මේ කරන විදිය අල්ලගත්තොත් ඔයගලන්ට 100%ක්ම ලකුණු ගන්න ඉංග්‍රීසි පේපර් එකේ පුළුවන්. ඒ හැම අවශ්‍ය කරන අනිත් සාධකයක්ම මේ වීඩියෝ සීරීස් එකත් එක්කම මම අවසන් කරලා දෙන්නම්. එහෙනම් අපි අද පාඩම කොටසට යමු. ability in the future. ability in future කියන්න පුළුවන්. in the future කියන්න පුළුවන්. මොකද future එක නිශ්චිත නැති නිසා සමහර වෙලාවට ඔය the අයින් කරලා කියනවා. අපි බලමු මේක කොහොමද අපි වාක්‍යයක් සැලසුම් කරගන්නේ කියලා ග්‍රැමර් පාර්ට් එක විදිහට. ඊට අමතරව උදාහරණ අදහස් කීපයක් බලලා ඉතුරු වැඩ ටිකට යමු. ඊළඟට අද විශේෂයි මොකද අද verbs පටන් ගන්නවා ක්‍රියාපද පටන් ගන්නවා. ඊළඟ සතියේ tenses පටන් ගන්නවා වාක්‍ය හදන්න ක්‍රියාපද වලින්. ඒ අනුව දැන් අපි ටික ටික බැලෑරුම් කොටස් වලට එන්නේ මේ ඉංග්‍රීසි ක්ලාස් එකේ. හරි. ඉංග්‍රීසි වල තියෙන ඇඩ්වාන්ස් කොටස් වලට ටික ටික අපි ලං වෙනවා. ඒකට ටෙන්සස් එහෙම කරද්දී ඔයගොල්ලෝ බලන්න දැනට ඉගෙනගෙන තියෙන තරම සහ අපේ ක්ලාස් එක තුල අපි කොච්චර දුරට ඒකේ යනවද කොච්චර ඔයගොල්ලෝ ඉගෙන ගත්තු නැති තැන් තියනවද කියන එක එතෙන්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි.
future ability එකේදී අපි අර කලින් කරා වගේම subject එකයි ඒ කියන්නේ I we you they සහ ඕනෑම any noun එකක් අපිට දාන්න පුළුවන් my country our president our father ඕනේ plus on plus කියලා එන එක තමයි වැදගත් වෙන්නේ future ability වලදී කොහොමද භාවිතා කරන්න කියන එක යටතේ මේකෙදී අපිට ගන්න වෙන help verb එකක් දිගයි හරි shall be able to ඒවා වෙන වචන විදිහට තියෙනවා හරි shall be able to and will be able to හැමතැනකටම වගේ shall be able to භාවිතයට වඩා දැන් ප්‍රචලිත වෙලා තියෙන පොපියුලර් වෙලා තියෙන්නේ English people අතර නේද ඉංග්‍රීසි කතා කරන කට්ටිය අතර will be able to කියන භාවිතය මේක plus infinitive ඒ කියන්නේ verb එකේ infinitive එක සහ object එක මේ විදිහට තමයි ඒකට future ability එකක් අපි සකස් කරගන්න. හරි. ඒතර අමාරුවක් නැහැ. අර කලින් can could වලින් අපි පාස් වුණාට මෙතන පොඩ්ඩක් දිගට ඒ අදාළ කොටස් තියෙනවා. ඒතර මේ කොටස අනිවාර්යයෙන්ම එන්න ඕනේ. හරි. to හලන්න බෑ, will හලන්න බෑ, be හලන්න බෑ. ඒවා අනිවාර්යයෙන්ම එන්න ඕනේ will be able to කියන. හරි වෙන විදියක් නෑ. right. අපි example sentences කීපයක් බලමු. I වලින් මම එකක් දෙනම් වලින් I will be able to මම ගැන මම වාක්‍යයක් තියෙනවා cover the syllabus before November මෙන්න තියෙනවා future ability කොටස will be able to cover infinitive කියලා කියන්නේ verb එකක තියෙන present verb එක present වර්තමාන කාල තත්ත්වය. හරි. දැන් මට මොකද මේක තේරුම් වෙන්නේ? මට හැකි වේවි. will be able to කියලා දාපුවම අනාගත හැකියාව නම් හැකි වේවි. හැකි වනු ඇත. වගේ අදහසක් එන්නේ. මොකක් කරන්නද හැකි වෙන්නේ? cover ආවරණය කරන්න the syllabus විෂය නිර්දේශය before November. නොවැම්බර් වලට කලින් නොවැම්බර් වලට පෙර එන නොවැම්බර් වලට පෙර මට විෂය නිර්දේශය ආවරණය කළ හැකි වේවි හැකි වනු ඇත. තව එක බලමු මේ වගේ. නමක් මම දානවා කමල් කියලා. කමල් will be able to face the interview well. Kamal will be able to face to the interview කියලා අපිට දාන්න පුළුවන් වඩා හොඳයි එම face to the interview. හරි කමල්ට හැකි වේවි. කමල්ට හැකි වනු ඇත මොකේද? සම්මුඛ පරීක්ෂණයට හොඳින් මුහුණ දෙන්න. කමල්ට හැකි වේවි සම්මුඛ පරීක්ෂණයට හොඳින් මුහුණ දෙන්න. ඊළඟට මේ බලන්න one of us will be able to win. එතන පොඩ්ඩක් subject එක බලන්න වෙනස්. හරි. මේ වගේ වෙනස් නැහැ අපි ඒක භාවිත කරලා තියෙනවා උන්තරන් හරි. මේ මේක හදාගන්න කොහොමද ඒවත් මම වෙනම කියලා තියෙනවා. One of us will be able to win. අපෙන් එක්කෙනෙකුට. හරි. Some of them, any of us අන්න ඒ විදිහට අපි වාක්‍යය භාවිත කරන රටාවක් තියෙනවා. හරි. අර pronouns වල object part එක යටතේ මම කරපු කොටස් ටිකට අදාළව අරගෙන of සම්බන්ධ කරලා ඒකෙන් අපි ඉදිරියට සම්බන්ධ කරනවා some of them හරි four of us හරි අපෙන් හතර දෙනෙක් කියන එක මෙතන මම දාලා තියෙන්නේ one of us අපෙන් එක්කෙනෙක් අපෙන් එක්කෙනෙකුට හැකි වෙනු ඇත හැකි වේවි මොනවා කරන්නද දිනන්න the bronze medal කියලා කියන්නේ medal දැන් තරම් එක දෙනවා medals පදක්ක
පදක්කම් සාමාන්‍යයෙන් තුනක් දෙනවා. එකක් ගෝල්ඩ් මෙඩල් එක, අනික සිල්වර් මෙඩල් එක, අනික බ්‍රෝන්ස් මෙඩල් එක. ලෝකඩ පදක්කම් කියලා කියන්නේ පොඩි කාලේ එහෙම කතා කරනවා මලකඩ පදක්කම් කියලා. හරි. එයාට හම් වෙන මලකඩ පදක්කමක් කියලා හතරවෙනි ස්ථානෙට එහෙමත් දෙනවා. හරි. මෙතෙන්දී අපි කියන්නේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වේවි අපෙන් එක්කෙනෙක්. හරි. හරි. එහෙනම් ඊළඟට ප්‍රශ්න කොහොමද හදන්නේ? මේකේ දැන් ප්‍රශ්න හදන විදිය ඕගලන්ට ගොඩක් තැන්වල හම්බුණා. ප්‍රශ්න නෙගටිව් ඒවා එකේ වෙනස් වෙන්නේ නැහැ ලොකුවට. මම එකක් තියාගෙන අනිත් එක මම කරනවා. එකෙන් කෙලින්ම ප්‍රශ්න හදන හැටි ඕගලන්ට කියන්න පුළුවන්. මෙහෙමයි කියන්නේ Kamal will be able to face me. එහෙනම් ඒකේ මම ඉස්සරහට ගන්නවා will. will විතරයි ගන්න. හරි වාක්‍ය ගොඩාක් දිගට කැලි කැලි තිබුණාට අපි will විතරයි ඉස්සරහට ගන්න. එහෙනම් ඒක අරගෙන අපි කියනවා will Kamal. අපි ඒක දාන්න නැතුව කෙලින්ම වෙන වාක්‍යයකින්ම පටන් ගමු. කරන්නේ මොකයි කියලා තේරෙනවද? හරි. මම ප්‍රශ්නයක් කෙලින්ම හදනවා ලියන්න. Kamal ඕනේ නැහැ. will it කියන එක මම ගන්නවා සතෙක් වගේ දිහා බලාගෙන අපි කියනවා will it be able to drink all the milk. Will it be able to drink all the milk? ඒ කියන්නේ මොකක්ද දැන් සතෙක් පූසෙක් වගේ කියන්නේ පූසෙක් වගේ දිහා බලාගෙන දැන් ඌට අපි කිරි ටිකක් දෙනවා. ඊගානකට වගේ දාලා දෙනවා. දැන් මේක බොනවා එක දිගට පීගෙන යනවා. හරි. නවත්තන්නේ නැහැ not stopping. හරි. දිගටම පීගෙන යනවා. ඒතර අපි කියන වාක්‍යයක් ඌට පුළුවන් වේවිද? ඌට පුළුවන් වේවිද කියලා නම් මොකද ඉස්සරහට ගත්ත නිසා will. ඌට පුළුවන් වේවිද බොන්නට all the milk. සියලුම කිරි. හරි එතන මිල්ක් ඉස්සර අපිට දාලා තියෙන්නේ අපිට නිශ්චිතව දන්න කිරි ප්‍රමාණයක් අපි එතන වෙන් කරලා තියෙන හින්දා. ඌට කිරි ටික බොන්න පුළුවන් වේවිද? හරි. ඊට පස්සේ will you be able to find a government job? ඔබට හැකි වේවිද සොයා ගන්නට රජයේ රැකියාවක්? හරි ඔබට හැකි වේවිද සොයා ගන්න රජයේ රැකියාවක්? will you be able to find a government job? ඊළඟට question word එකක් දාලා මම මේ විදිහට අහනවා වාක්‍යයක් what will we be? What will we be by? B-U-Y. Sorry. එතන කැලි අල්ලන්න එපා. හරි කැලි අඩු වෙන්න බෑ. What will we be able to buy? හරි. Able to buy with 1,000 rupees. By 2030. බලන්න වාක්‍යයේ තේරුම හොඳට කියවලා මම මේ දීපු වාක්‍යයේ what will we be able to buy මිලට ගන්නවා කියන verb එක with 1,000 rupees by එතන by දෙකම මේ වාක්‍ය විශේෂතා ගොඩක් තියෙනවා හරි මෙතන by එකක් මෙතන by එකක් මෙතන by වල තේරුම 2030 වන විට කියන එක හරි මෙතන by කියන්නේ මිල දී ගන්නවා ඒ શબ્ද එකයි නමුත් අකුරු වෙනස් තේරුම වෙනස් ඊළඟට අපි 1000 කියලා දැම්මේ මතක ඇති අංක සමහරක් අංක කියද්දී ඒ අංක ඉස්සර අපිටින් එනවා කියලා. ඒතර එතෙන්දී 1000 ඉස්සර අපිටින් වෙලා තියෙන්නේ ඒකයි. වාක්‍ය තේරුම් බලන්න පොඩ්ඩක් හදා ගන්නවා පොඩි වෙලාවක් දෙන්න.
හරි බලමු තේරෙනවද කියලා ඕගොල්ලෝ හරියට අදාළද කියලා. දැන් මෙතන අහන්නේ 2030 වන විට අපිට රුපියල් 1000කින් මොනවා මිලදී ගැනීමට හැකි වේවිද? ඒ වගේ වාක්‍යයක්. හරි අපිට මොනවා මිලදී ගැනීමට හැකි වේවිද රුපියල් 1000කින් 2030 වන විට. හරි කලින් එක මම හරියට ගලපු වාක්‍ය කිව්වේ. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ හරිද? ඒ 2030 දී ඉතින් 1000කින් මොනවා ගන්න පුළුවන් වෙන්නේ නේද? පාණ්ඩාත්තලකුත් ගන්න පුළුවන් වෙයිද? පාණ්ඩාත්තලකුත් 1000ක විතර 100 කට 2 3 රුපියල් හැම වෙලේම ගන්න පාණ්ඩාත්තල ගන්න නේද? හරි යනවා ඒ විදිහට තමයි questions ප්‍රශ්න හදාගන්නේ ability වල future form එක. ඊළඟ අපි negative පැත්තට ගිහිල්ලා බලුවොත් ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ meaning එක will not be able to වලින් අදහස් වෙන්නේ මොකද්ද? නොහැකි වේවි, බැරි වේවි කියන අදහස. මම එක වාක්‍යයක් කියනවා මෙහෙම. දැන් කවුරු හරි වැස්සට ආවි මේ හරි වහිනවනේ ඊටකොම වැස්ස. හිටියා දැන් වැස්සා පයින්න ගත්තා ඊට පස්සේ යන්න පරක් වුණා. ගෙදර යන්න පරක් වුණා. එහෙම අවස්ථාවක් මම කියනවා. දැන් not දාන එක කරන්නේ. එතකොට will not be able to කියලා නෝ. ඒක අපිට කෙටි කරන්න පුළුවන් won't be able to කියලා. වාක්‍යයක් මම පෙන්නම ගන්නවා she won't be able to reach the station on time. Won't be able to එක highlight කරන්න ඕන underline කරගන්න ඕන ඔයගොල්ලෝ. හරි. She won't be able to reach the station on time. ගෙදරින් පරක් වෙලා ගිහින්. හරි. 7:00ට කෝච්චිය තියෙන්නේ. මෙයා ගෙදරින් ගියේ වෙනදට දැන් හරියට යන්න විනාඩි 40ක් වගේ යනවා නම් 7ට තමයි ගෙදරින් ගියා. වෙනද 4:10කට ගෙදර තියලා යනවා. නමුත් දැන් මොකද වෙන්නේ 7. ඔව් එතකොට එයා විශේෂයෙන් ගියේ නැත්නම් සාමාන්‍යයෙන් අපි බල්ල වාක්‍යයක් කියනවා ඇයට නොහැකි වනු ඇත ළඟා වන්න. reach කියන ළඟා වෙනවා the station. නැවතුම් එත ළඟා වන්න on time නියමිත වෙලාවට හරි වෙලාවට. හරි sharp time කියලා කියන්නේ නියමිත වෙලාවට ඇට ළඟා වෙන්න බැරි වෙයි. ඊට පස්සේ that doctor won't be able to treat you. Won't be able to treat. බලනවා that doctor won't be able to treat you. අර වෛද්‍යවරයාට ඔබට ප්‍රතිකාර කරන්න නොහැකි වේවි. නොහැකි වනු නැත බැරි වේවි. ඒ කියන්නේ හිතන්නකො මොකක් හරි දරුණු ලෙඩක් හැදිලා හරි සාමාන්‍යතර වෛද්‍යවරයෙකුට ඒ ස්නායු සම්බන්ධ හෘදය සම්බන්ධ ලොකු බරපතල තත්ත්වවලට බෙහෙත් ප්‍රතිකාර කරන්න සාමාන්‍ය නිකන් වෛද්‍යවරයෙකුට බෑ. ඒතකොට විශේෂඥ ස්පෙෂලිස්ට්ලා නේද? එහෙම වෛද්‍ය ක්ෂේත්‍රයේ කියලාමයි අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේ කෙනෙක් දිහා ඔයගොල්ලෝ අපි කියනවා that doctor won't be able to treat you well. treat you හරි well කියනවා දින් treat you කියලා අපේ එතන නවත්තනවා. ඊට පස්සේ තව වාක්‍යයක් ලියුවොත් අපි nobody වලට anybody nobody දානත් මම දානවා nobody කියලා දාන වාක්‍යයක් කිසිවෙකුට බැරි වෙයි. මේ අපි කිසිවෙකුට බැරි වේවි සවස් 6න් පසු ගුවන්තොටුපළට ඇතුල් වන්න. මොකක් හරි හේතුවක් නිසා හරි කිසිවෙකුට සවස් 6න් පසුව ගුවන්තොටුපළට ඇතුල් වීමට නොහැකි වේවි. ඒක කිසිවෙකුට නොහැකි වේවි කියන එක මට දාන්න පුළුවන් nobody අරගෙන එහෙම දානකොට මට won't be කියලා කරන්න ඕන නැහැ. හරි? Nobody will be. Nobody will be able to enter to the airport. Enter the airport to a airport after 6 p.m. today. I mean, nobody won't be able to enter. Nobody will be able to. Nobody won't be able to. Nobody will be able to enter
the airport after 6 p.m. today. Right. එතකොට ඒකේ තුනක් අවසානයි නෙගටිව් ෆෝම් එකක් හරි ඊළඟ නෙගටිව් ඉන්ට්‍රොගේටිව් පැත්ත බලුවොත් ඒ කියන්නේ won't be නැත්නම් won't ඉස්සරහට ගන්න. will not won't ඉස්සරහට අරගෙන අපි කියනවා අදහස් වෙන්නේ එතකොට බැරිද මොනවද දෙයක් බැරි වේවිද කියන අදහස. නැති වේවිද. හරි. ඒක බලමු අපි. මම වාක්‍යයක් ලියනවා මෙහෙම. they වලට අපි කියමු won't they. won't they be able to won't they be able to repair my old car. won't මෙතන තියෙනවා be able to repair මෙතන තියෙනවා වෙන් වෙලා හරි. පරණ කාර් එකක් අවුරුදු 100 කාලේ වගේ තිබිච්ච සුද්දන කාලේ වගේ තිබිච්ච කාර් එකක් අරගෙන අපි තැනක් වෙනවා මේක මේ ප්‍රතිසංස්කරණය කරන්න. හරි. ඉතින් හැමතැනම බෑ කියනවා. ඒ වගේ බාර ගන්න කැමති නැහැ නේද නේද? ඒතර මම අහනවා ඔවුන්ට බැරි වේවිද? ඔවුන්ට බැරි වේවිද? නොහැකි වේවිද? මගේ කාර් එක මගේ පරණ කාර් එක අලුත් වැඩියා කරන්න. තව අපි යමු. Won't I be able to finish? දැන් ළමයි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් මතක නැහැ නේද? අපිට වඩා ඕලට අමතක වෙනවා. වැඩ වැඩි නේද? මේ දවස්වල කොහොමද අමතක වෙනවා? ඒතර මේ අමතක වෙනවා දැන් හෝම්වර්ක් එකක් දුන්නාම ටීචර් හෝම්වර්ක් එකක් දෙනවා හිට කරන් ඉන්න කියලා. ඔන්න ටීචර් මතක් වුණාම තමයි නේද? පීරියඩ් එක ආවම තමයි ඔන්න හෝම්වර්ක් එකක් දුන්නා කියලා මතක් වුණා. ඊට පස්සේ ටට්ටක් ගාලා ඉතින් එහෙම මෙහෙම වටේ පිට ඇවිල්ලා පොත් ඉල්ලගෙන මොකද කරන්නේ? ඔන්න දඩබඩ ගාලා කරන්න ගන්නවා. ඒ කරන්න අරගෙන අහනවා යාළුවෙක්ගෙන් වාක්‍යයක් විදිහට අහනවා මේ වගේ won't I be able to finish my homework by the time the teacher comes. පළවෙනි එකේ තේරුම බලමු. මට නොහැකි වේවිද finish අවසන් කරන්න මගේ ගෙදර වැඩ by the time the teacher comes. ගුරුවරයා පැමිණෙන වේලාව වන විට. හරි ගුරුවරයා පැමිණෙන වේලාව වන විට. සාමාන්‍ය ටීචර් වෙලාවක් තියෙනවා විනාඩියක් දෙකක් එයා ක්ලාස් එකෙන් තව ක්ලාස් එකට මාරු වෙද්දී ටිකක් එතන ටයිම් එකක් එනවා. සමහර ටීචර්ස්ලා ක්ලාස් එකෙන් ක්ලාස් එකකට මාරු වෙලා එනකොට පැය කාලක් විතර ගිහින් ඉවරයි. එහෙම ටීචර්ස්ලා ඉන්නවා. තේ එකක් බීලා එහෙම තමයි එන්නේ. හරි. ඒතර ඒ වගේ ළමයෙක්ට ඒතර ගෙදරට ආයෙ ගෙදරදි කරන්න ඕනේ නැහැ නේද? පැය කාලක් හැමදාම හම්බ වෙනවා. ඊට පස්සේ ලාස්ට් සෙන්ටෙන්ස් එක මේ පාඩමටම දාලා අපි ලියන ලාස්ට් සෙන්ටෙන්ස් එක හරි. won't මම දානවා එතෙන්ට නමක් දාමු අපි නාමල් කියලා දාමු. won't නාමල් be able to
Won't Namal be able to build a good cricket team? හරි දැන් මේ දවස්වල ක්‍රීඩානු තියෙන නාමල් නේ නේද? ඒතර එයාගේ ගැන බලලා අපි වාක්‍යයක් කියනවා. දැන් ක්‍රිකට් වල ටිකක් මේ දවස්වල අපලයි ක්‍රිකට් ටිකක් බැහැලා තියෙනවා ලංකාවේ. අපි මම ඕලෙවල් කරන කාලේම ගොඩක් හොඳ මට්ටමක ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අර ලෝකෙම දෙවෙනි තුන්වෙනි මට්ටමට වගේ ලංකාවේ ටීම් එක හිටියා. නමුත් පසු කාලීනව ගොඩක් විවිධ ප්‍රශ්න එකක් නෙමෙයි ගොඩක් නිසා ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන එක මිනිස්සුන්ටත් අර මිනිස්සු අතරිනුත් අතහැරලා ගියා. ගොඩක් අය කියන්නේ මේ මැච් එක බලනවත් කැමති නැහැ. හැමදාම ලොස් නේ ක්‍රිකට්ම ලොස් දෙන්නේ. ඉතින් ඒ අනුව අපි බලනවා won't Namal be able to build a good cricket team. නාමල්ට නොහැකි වේවිද හොඳ ක්‍රිකට් කණ්ඩායමක් ගොඩනගන්න. හරි නොහැකි වේවිද ගොඩනගන්න. වාක්‍යයට අනුව ඒ විදිහට පිළි කරගන්න ඔයගොල්ලන්ගේ වාක්‍ය ටික ඊට පස්සේ අපි බලමු හෑන්ඩ් අවුට් එකේ මම දාලා තියෙන වාක්‍ය මීට වඩා වෙනස් ඒවා එතන මම දාන්න. ඒතර යනවා ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් මෙතනින් එනවා. මේ දේ එකයි මම කියන්නේ වෙන කොහෙන්වත් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැති තරම්. දේවල් කීපයක් අපි මේ පැය දෙක ඇතුළත කවර් කරගන්නවා. හරි. ඉතින් ඒක අපතේ යන්න දෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හොඳ තැනකට එන්න පුළුවන්. මේ දේවල් ටිකත් එක්කලා කරන්න ඕනේ මම කියන දේවල් ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. හරි. නම් අපි බලමු දැන් මෙතනින් එතකොට future ability එක ඉවර වෙනවා. අපි ඒකට අදාළව කතා කරා affirmative, interrogative, negative and negative interrogative කියන forms හතරෙන්ම විදිහවල් කතා කරා future ability වලට. ඊට කලින් දවසේ අපි present ability and past ability complete කරා. දැනට අපි එක්තරා සංවිස්ථානයකට ඇවිල්ලා තියෙනවා ජංක්ෂන් එකකට ඇවිල්ලා තියෙනවා ඉංග්‍රීසි වල helping verbs. හරි helping verbs වල සෑහෙන ප්‍රමාණයක් ඕගොල්ලන්ට මේ විදිහ කවර් වෙලා තියෙනවා. මේකමද ඉතල බලනකොට දැන් ඔය වාක්‍ය රටා කියලා මට කොච්චර වාක්‍ය රටා ප්‍රමාණයක් ඔයාලට කියනවද කියලා කියන්න පුළුවන්. හරි දැනට am is වලින් ඒ හැම එකටම අදාළව affirmative නේ interrogative negative කියලා ඒ තුනට අදාළව ඒකට හතරක් එතන එනවා. am වලට මෙච්චරයි is වලට මෙච්චරයි එහෙම කියලා. was ඉගෙන ගත්තා. ඊළඟට will be shall be ඉගෙන ගත්තා. there is there are ඉගෙන ගත්තා. there was there were ඉගෙන ගත්තා. there will be ඉගෙන ගත්තා. situation කියන්නේ. ඊට අමතරව question word ගණනාවක් how much what why who when where how many how long how far ඒ වගේ question වල ගණනාව කියන ගත්තා time එක කියන ඉගෙන ගත්තා. එතකොට හැම එකකින් කෙනෙකුට වෙනස් වාක්‍ය රටා ගණනාවක් විශාල ප්‍රමාණයක් අපි මේ වෙද්දිම කවර් කරලා අවසන් වෙලා තියෙනවා. ඊට පස්සේ have has had will have shall have ඊළඟට can could will be able to shall be able to කියන ඔය helping verbs ගණනාවක් අපි ඔය අතර shall මේ should must may ඊට පස්සේ ඒ වගේ තැනින් තැනක් මම helping verbs ගණනාවක් ඔයගලන්ට කවර් කරලා තියෙනවා. ඒවත් එක්කලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳ මට්ටමක් ඉංග්‍රීසි වල හදාගන්න. අපි බලමු ඊළඟට හෑන්ඩ් අවුට් එකේ තියෙන වාක්‍ය ටික ඒ මොනවද තේරුම් ගන්න දැනීම තියෙනවා නම් ඒවා මේකම ලියන්න. ඒකේ තියෙනවා affirmative form එක I shall be able to join your class. මට හැකි වේවි. දැන් එතන මම මුල් වාක්‍යය shall be able to කියලා දාලා තියෙනවා. ඒක දිගටම ඔයගොල්ලෝ පාවිච්චි කරන්න අවස්ථාවක් නැහැ. will be තමයි වැඩිපුරම බහුලව භාවිතා වෙන්නේ. අරක තිබුණොත් වැරදි නැහැ කියන එක තේරුම් ගන්න. will be able to obtain කියන්නේ ලබා ගන්නවට obtain obtain ලබා ගන්නවා get වගේම තමයි 9 A passes ඔලෙවල් කරන ළමයෙක් වගේ මේ පාර කියනවා මට 9ක් මේ පාර විභාගයෙන් ලබා ගන්න පුළුවන් වෙයි. ඊළඟට කියනවා you will be able to give an advice to them. give an advice ඔයාට හැකි වේවි අවවාදයක් දෙන්නට ඕනට. හරි මොකක් හරි වැරද්දක් කරනවා එතකොට අපි කැමති නැහැ යන්න. හරි අපි කිව්වට අහන්නේකුත් නැහැ කියලා අපි හිතනවා ගෙස් කරලා අපි කියනවා නම් තියෙන බලයක් තියෙන එම් කෙනෙකුට කියනවා ඔයාට නම් පුළුවන් වේවි අරගොල්ලන්ට අවවාදයක් දෙන්න. you will be able to give an advice. last sentence එක everyone will be able to get a promotion next year. ඔයාලා වැඩ කරන මානසික වැඩ කරපු කට්ටියකට අපි කියනවා everyone will be able to get a promotion. හැමෝටම උසස් වීමක් ලබා ගන්න හැකි වේවි ඊළඟ අවුරුද්දේ. අනවාකේ
ඊළඟට ඉන්ට්‍රොගේටිව් ෆෝම් එක ප්‍රශ්න අහන්නට බලුවොත් එතන තියෙනවා will you be able to catch the bus? ඔයාට පුළුවන් වේවිද බස් එක අල්ලා ගන්න? බස් එක අල්ලනවා කියනවා මම අල්ලනවා නෙමෙයි. හරි යන බස් එක ඒ කියන්නේ වෙලාවට ගිහිල්ලා මේ බස් එක නැග ගන්න පුළුවන් වේවිද කියන එක නේද? අල්ලා ගන්නවා කියන්නේ ඒක. will it be able to escape? මේ වචනේත් අපි කලින් භාවිත කරන්නේ escape escape කියලා කියන්නේ බේරිලා පැනලා යනවා. හරි පැනලා යනවා කියලා කියන්නේ දැන් සතෙක් පන්නගෙන එනවා කොටියෙක් මුවෙක් පස්සෙන් පන්නන් එනවා. මොවා කොහොම හරි බේරිලා යනවා. හරි කොටියට වැඩි දුවලා හරි මොකක් හරි කරලා උපක්‍රමයකින් එයා පලා යනවට අන්න වචනේ escape. will it be able to escape කියන්නේ ඌට පුළුවන් වේවිද බේරෙන්න. will the teacher be able to cover the syllabus by November? මම ඒ වාක්‍යෙත් ලිව්වා තැනකදී ඒතර ගුරුතුමාට පුළුවන් වේවිද ඕගොල්ලෝ අහන ප්‍රශ්නයක් වගේ හරි නොවැම්බර් වලට වන විට සිලබස් එක ආවරණය කරන්න විෂය නිර්දේශය ආවරණය කරන්න. How many coconuts will he be able to pluck today? question word එකක් දාලා ටිකක් වෙනස් විදිහේ වාක්‍යයක් මම ලියලා තියෙනවා. අතන මම දැන් what කියන එක මෙතන දාලා තියෙනවා how many coconuts. පොල් කීයක් කඩන්න පුළුවන් වේද? පොල් කඩනවට තමයි වචනේ pluck කියලා තමයි තියෙන්නේ. හරි. pluck p l u c k හරි. p l u c k pluck කියන්නේ පොල් වගේ දෙයක් කඩනවා. මල් කඩනවා මොකද්ද කියන්නේ? මල් කඩන එක දැනගන්න බෑ ඔයගොල්ලෝ නේද? මල් කඩනවට කියන්නේ pick කියලා. හරි. pick flowers. හරි. පොල් කඩනවා වගේ මල් කඩන්නේ නැහැ. උඹ පොල් එහෙම කඩන්නේ නැහැ. pick flowers pluck coconut. right? coconut වගේ දේවල් coconut වල විතරක් නෙමෙයි. පොල් තල්ල ඔක්කොටම එන්නේ. හරි. right. ඒ අන්තිම එක ඒ කියන්නේ ඔහුට අද කීයක් පොල් කඩන්න පුළුවන් වේද? ඊළඟ නෙගටිව් ෆෝම් එකට දානවා my friend won't be able to live there. මගේ යාළුවට නොහැකි වේවි එහි ජීවත් වන්න. මොකක් හරි හේතුවක් නිසා ඔයාගේ කැමැත්ත මත නැත්නම් සුදුසු නැති පරිසරයක මොකක් හරි හින්දා යාට ඒ ජීවත් වෙන්න බැරි වේවි කියලා මම වාක්‍යයක් කියනවා. ඊළඟට she won't be able to prepare for the wedding on time. ගොඩක් ශීලට ඇයලට තියෙන මේ කාර්යයන් ඉන්න වෙඩින් එකට සූදානම් වෙන්න බෑ. හරි. 6ට යන්න ඕන නම් අටම ගානේ කියන්න ඕනේ 4ටවත් එළියට බහින්න ඕනේ කියලා කිව්වොත් මොන 6 වෙනිදා ලෑස්ති වෙනවා. 6ට කිව්වොත් වෙඩින් එක ඉවර වෙලා ඔක්කොම කරලා නේද පොල් විචාරිතද ඔක්කොම ඉවර වෙලා තමයි යන්නේ. කන වෙලාවට වගේ. ඊළඟ එක එතන අදහස් වෙන්නේ ඇයට නොහැකි වේවි prepare පිළියෙලවන්නට සූදානම් වන්නට for the wedding මංගල උත්සවය සඳහා on time නියමිත වේලාවට. ඊළඟට the poor man won't be able to pay the debt. The poor man won't be able to pay the debt. ඒකෙන් අදහස් වෙන්නේ දුප්පත් මිනිසාට pay the debt. ණය ගෙවනවට. pay කියන්නේ ගෙවනවා, debt කියන්නේ ණය. ණය ගෙවන්න බැරි වේවි දුප්පත් මිනිසාට. ඊළඟට කියනවා negative interrogative form. Won't they be able to recover from the disease? ඔවුන්ට නොහැකි වේවිද recover සුව වෙන්න from the disease. රෝගයෙන්. ඔවුන්ට නොහැකි වේවිද රෝගයෙන් සුව වීමට. Won't scientists be able to find a cure for AIDS? විද්‍යාඥයන්ට නොහැකි වේවිද සොයා ගන්නට ප්‍රතිකාරයක්. cure කියලා කියන cure cure කියන ප්‍රතිකාරයට for AIDS සඳහා. Won't their uncle be able to identify me? දැන් ඔයා යාළුවෙක් එක්ක ගමනක් යනවා. හරි යාළුවෝ කට්ටියක් එක්ක ගමනක් යනවා කියන්නකො. එතකොට තව යාළුවෙක් දිහා යන්නේ. හරි කසුන් කියලා යාළුවෙක් දිහා කියන්නකො. දැන් ඔයාව ඒ කසුන්ලගේ තාත්තා දැකලා තියෙනවා කලින්. එකපාරේ දැකලා තියෙනවා. හරි එකපාරක් ගෙදරට ගිය වෙලාව නිකන් අම්මෙන් කතා කරා ඊට පස්සේ අවුරුදු ගණනකින් ගියවත් නැහැ. ඉතින් යන ගමන් යාළුවෝ කට්ටිය ඔයා අහනවා ඔවුන්ගේ තාත්තට කසුන්ගේ තාත්තට මාව අඳුර ගන්න පුළුවන් දෙයක්. ඒ වාක්‍යෙ මෙතනින් එනවා won't their uncle be able to identify me? මාව හඳුනා ගන්න පුළුවන් වේවි. right එහෙනම් ඔන්න ඒ කොටස සම්පූර්ණයි. ability in future අනාගත හැකියාව.
ඊළඟට අපි ability in the future ability අනාගත මේ හැකියාව හරි දැන් කම්ප්ලීට් එක ඊළඟට අපි යනවා verbs මම කියවනේ verbs පටන් ගන්නවා කියන්නේ පටන් ගන්නාම ඒක from police ගන්නවා ඒක තියෙන්නේ නේද verbs ක්‍රියාපද ගැන මේ වීඩියෝ එක සම්බන්ධ වෙනවා ක්‍රියාපද කොහොමද භාවිතා කරන්න කියන හැඳින්වීම මම මේකේ කරනවා okay right now you can understand a lot of terms of English ඔයාලට පුළුවන් දැන් ගොඩක් ඉංග්‍රීසි වල භාවිතයන් හඳුනා ගන්න. ඉතින් ඒකට ඉංග්‍රීසි අද හෙට නැත්නම් තව මාසෙකින් දෙකකින් කියලා ඉන්න එපා. හරි? දැනට ක්ලාස් එකේ කරලා නැති දේවල් වුණත් ඔයගලන්ට හම්බ වුණොත් ඒවා අතහැරලා දාන්න එපා, මගහරින්න එපා. අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ටිකක් සටන් කරන්න ගැටෙන්න. ඒතකොට අනිවාර්යයෙන්ම ටිකක් ඔයගලන්ට ඒකේ ඔළුවට යනවා අනිවාර්යයෙන්. යම් කිසි ප්‍රමාණයක් හරි පොඩි ප්‍රමාණයක් හරි වචනයක් දෙයක් හරි හරි. verbs කියලා කියන්නේ ක්‍රියාපද. ඉංග්‍රීසි වල අර පද වර්ග ගණනාවක් පද වර්ග 8ක් තියෙනවා කියලා එහෙම කතා කරන්න මුලින්. ඒතර verbs කියන්නේ එතනින් එක් පද වර්ගයක් වෙනවා. ඒතර verbs ගත්තයින් පස්සේ there are two major groups. හරි. ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා verbs වල. එකක් තමයි regular verbs. regular verbs අනික මොන verbs? irregular verbs. irregular verbs. හරි මෙන්න මේ දෙකේ regular verbs කියන්නේ ක්‍රමවත් regular කියන්නේ ක්‍රමවත් කියන්නේ irregular verbs කියලා කියන්නේ අක්‍රමවත්. එතකොට දැන් මේකේ මොකද්ද වෙනස? difference එක මොකද්ද? what is the difference of these two types of verbs? මොකද්ද මේ වර්ග දෙකේ තියෙන වැදගත්කම? වෙනස තමයි regular verb එකක් අපි සාමාන්‍යයෙන් present past and past participle කියලා අවස්ථා තුනකට කතා කරනවා. present verb එක, past verb එක, past participle verb එක. irregular වල වුණත් ඒකම තියෙනවා. present ඊට පස්සේ past participle pp කියලා දාන ගොඩක් කරලා past participle තියෙනවා. ඒ අනුව regular verbs ගත්තාම ඒ කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද ගත්තයින් පස්සේ ඒ කියන්නේ ක්‍රමවත් මෙයා ක්‍රමවත් ඒ කියන්නේ මොකද්ද ක්‍රමවත් අක්‍රමවත් කියන්නේ ක්‍රමවත් කියලා කියන්නේ මේ regular verb එකක් ගත්තයින් පස්සේ මම උදාහරණයක් දෙනවා play කියන verb එක ගන්නවා මෙයා past tense එකට යන්නේ past participle form එකට යන්නේ අගට ed එකතු වෙලා ඒ නිසා මේක ලේසියි play වෙනවා මෙයා ඒ විදිහමයි හරි regular කියන්නේ අන්න ඒ වගේ ක්‍රමවත් භාවයක් තියෙනවා එහෙනම් අපි දන්නවනේ යම් කිසි verb එකක් දිහා බලලා මෙයා regular verb එකක් කියලා කියන්නේ ඔටෝම හරිද අපිට එයාගේ past participle එකයි past tense එකයි හම්බ වෙලා ඉවරයි අය අමුතුවෙන් මේක පාඩම් කරන්න එහෙම කියලා දෙයක් නැහැ හරි අපි නිකන් කීපයක් ලියමු මේ regular verbs වලට දාලා ඕන තරම් තියෙනවා ඔයගොල්ලෝ ගාව pay තීන්ත ගන්නවා එතකොට painter ඊට පස්සේ looked ඊට පස්සේ walk ඇවිදිනවා ඒකේ ඇවිදුන ලබනවා හරි walk ඔන්න ඔය වගේ ඒතකොට හැම එකේම අගට එන්න ඕනේ ed වලින් past tense එක past participle එකක් හදනවා නම් ඒ වගේ ඒවා තමයි අපි කියන්නේ මොන verbs කියලාද regular verbs කියලා. irregular verbs වල තියෙන වෙනස තමයි එහෙම අපිට ක්‍රමවත් භාවයක් නැහැ. මොකටද ක්‍රමවත් භාවයක් නැත්තේ? past tense එක past participle අතර අපිට රටාවක් ගලපන්න බෑ. මේකයි එන්නේ කියලා කියන්න බෑ ගොඩක් වෙලා. හරි. ඒතර ඒවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් eat බලන්න මෙතන එකක් මෙතන එකක් මෙතන එකක්. ඒතර අවස්ථා තුනකට ඒ verb form එක වෙනස් වෙනවා. මෙතන එහෙම නැහැ. අනිවාර්යයෙන්ම ක්‍රමවේදයක් තියෙනවා. මෙතන එහෙම ක්‍රමවේදයක් නැහැ. මේ විදිහට වෙනවද මේකක් එහෙම වෙන්නේ නැහැ. දැන් put කියන verb එක ගත්තොත් තියෙනවා. හබනවා කියන verb එක ගත්තොත් put.
ආයෙත් වෙනස්ුනේ නැහැ. ඔව් වෙනස්ුනේම නැහැ. හරි. එකම වචනේ present past past participle කියන තුනටම එනවා. ඊට පස්සේ teach කියන එක වගේ ගත්තොත් T E A C H වෙන වර්තමාන කාලයේ අතීත කාලයේ taught T A U G H T torch නෙමෙයි හරි සමහර ළමයි කියනවා torch කියලා. torch කියන්නේ අර රැටල් නයිනේ. මේක taught. මේක T A U G H T. ඒතකොට දැන් මෙතන එක්කෙනා එකක් මේ දෙන්න තව එකක්. ඉතින් ඒ වගේ අර ක්‍රමවත් බවක් නැහැ. හරි. there is no regular form. regular ක්‍රමවත් ආකාරයක් මේ irregular verbs වල සඳහන් වෙලා නැහැ. ඒකයි ඒවට එම නම වෙලා තියෙන්නේ. හරි. ඒතර සාමාන්‍ය ඉංග්‍රීසි වල වැඩිපුර තියෙන්නේ regular verbs. හරි. irregular verbs තියෙන ටිකක් අඩුයි. හරි. අර අපි දිනදා භාවිත කරන ඒ වගේ කීපයක් තියෙනවා ඇරෙන්න. නැත්නම් ගොඩක් irregular verbs අඩුයි. ඒ කියන්නේ irregular verbs වල සංඛ්‍යාවක් සීමිත සංඛ්‍යාවක් තියෙනවා. හරි. අපිට ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක් තියෙනවා. ඒ තියෙන ටික මම අද ඔයගොල්ලන්ගේ හෑන්ඩ් අවුට් එකට දානවා. ඇටච් කරලා ඒක ටික දාලා irregular verb list එක කියලා මම තව එකකින් මේ වචන වල පැහැදිලි කිරීමකුත් තේරුම් අවශ්‍ය ඒවා ලියා ගන්නත් පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට අවශ්‍ය තැන් තියෙනවා නම් ඒකත් මම කරනවා. හරි. ඒකේ print out එකක් ඔයගොල්ලෝ දාගන්න. මම බලන්නම් කොහොම හරි. ඒතකොට ඒක මේ දැනට දාලා තියෙන වෙනම අර ඔයගොල්ලෝ හෑන්ඩ් අවුට් එකටම මේක ඇටච් කරගන්න මම බලන්නම්. එතකොට ඔයගොල්ලන්ට වඩා පහසුයි එකටම print out එක ගන්න පුළුවන් නිසා. නැත්නම් එකට එක කීපයක් තියුවම මගේ ගන්න පුළුවන් නේද? හරි. දැන් මේ වෙනස මම හිතනවා තේරෙන්න ඇති කියලා ඔයගොල්ලන්ට. verbs වල we can divide verbs into two parts. They are regular verbs and irregular verbs. Regular verbs mean that their past and past participle forms can be built by adding ed to the end position of the verb or the infinitive. මම කියන්නේ කලින් කියපු වචන වාක්‍ය ටිකම තමයි. හරි. ඔයගොල්ලන්ට අහගන්න. ඒකට ඒකත් ඔයගොල්ලන්ට ඉගෙන ගැනීමක් වෙනවනේ. හරි. අපිට ඒකට භාවිත කරන්න පුළුවන් regular verb එක past tense එක past participle එකට දාගන්න infinitive verb එකට present verb එකට අගට ed එකතු කරනවා. irregular verb එකේ එහෙම නිශ්චිත පිළිවෙලක් නැහැ. එයා එකයි අක්‍රමවත් කියලා කියනවා. හරි. ඊළඟට මම බලනවා ක්‍රියාපද ආකාර කියලා අපව අපිට ටිකක් වර්ග කතා කරන්න තියෙනවා. දැන් මේකෙදි තව දෙයක්. මේකේ දැන් ක්‍රියාපද කොහොමද මතක තියාගන්නේ? ඒක ළමින් දෙන ඊළඟ ප්‍රශ්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ක්‍රියාපද වල. දැන් මේ වැඩේ පටන් ගන්න. හරි. ක්‍රියාපද වල වර්තමාන අතීත සහ අතීත කෘදන්ත. අපිට ටෙන්සස් වලට යන්න කිසිසේත්ම බෑ. ඔය කාල තුනටම අදාළව ඔයගොල්ලෝ verbs ඉගෙනගෙන පාඩම් කරගෙන හිටියේ නැත්තම්. එකපාර සතියෙන් දෙකකින් කරන්නත් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් ඉඳලා හොඳට ඒ verbs ටික මම දාන verbs ටිකවත් අතම ගන්න හොඳට පාඩම් කරගන්න. present එක past එක past participle එක අකුරුත් එක්ක. හරි. අන්න ඒ විදිහට පාඩම් කරගන්න. ඒතකොට පාඩම් කරලා වීඩියෝ එකත් ඔයගලන්ට හම්බ වෙනවා. ඒතකොට එහෙම දැන් ඉඳලම පාඩම් කරගන්න ඒ verbs ටික. හරි. ඒතකොට අපිට tenses වලට කියනකොට tenses එකින් එක ඉවර කරා යනකොට past participle ඒවා හම්බ වෙනවා. past ඒවා හම්බ වෙනවා. ඒතකොට වඩා පහසුයි. රට්ටක් ගාලා එනවනේ. හරි. ඊට පස්සේ මම ගන්නවා verb forms. ක්‍රියාපද ආකාර කියලා තවත් පොඩි අනුමාතිකාවක්. ඒ කියන්නේ මුලින්ම ආකාර දෙකකට බෙදුවා regular irregular. මේක එකට සම්බන්ධයක් නැහැ. මේකෙන් කියන්නේ ක්‍රියාපද වල ආකාර ප්‍රධාන වශයෙන් මට බෙදන්න පුළුවන් ආකාර හතරකට. පළවෙනි එක තමයි infinitive. අපි ඒක නිරන්තරයෙන් භාවිත කරනවා. ඒ කියන්නේ ක්‍රියාපදයක සාමාන්‍ය ස්වරූපය කියලා අපි කියනවා. හරි. ඒක බහුවචන වෙන්නේවත් ing එහෙම නැහැ infinitive එක. ඊට පස්සේ ආපහු තියෙනවා past form එක. මේ තියෙන past form එක eat කියන verb එකේ past form එක වෙන්නේ ate. put කියන verb එකේ past form එක වෙන්නේ put තමයි. teach කියන එකේ past වෙන්නේ taught. හරි. අන්න ඒ විදිහට එතකොට ඒ ටික අපිට බෙදා දක්වන්න පුළුවන්. ඊට පස්සේ past participle එක pp ඒකත් තාම බෝඩ් එකේ තියෙනවා. මේ තියෙන්නේ eat වල මට ඕන past participle එක eaten. pull වල මොකද්ද? ඒක ඒකමයි. teach වල taught වෙනවා past participle එක. හරි.
අවසාන එක තමයි present participle. ඒක අපිට වැඩි හම්බුන්නේ නැහැ නේද? present participle. present participle කියලා කියන්නේ ඕනෑම ක්‍රියාපදයකට ing එකතු කරාම හැදෙන verb එක. උදාහරණයක් විදිහට මෙතන eat එක eating, put එක putting. Begin ජනක දෙන්නේ teach teaching. හරි. ඔන්න එතකොට ක්‍රියාපදවල ආකාර ටිකක් හරි. හරි. ඒ අනුව මොකද්ද කිව්වේ වර්ග දෙකයි ප්‍රධාන වශයෙන් regular and irregular. regular වල වෙනස තමයි ඒකෙදි past and past participle verbs හදාගන්න අපිට නිශ්චිත ක්‍රමවේදයක් තිබුණා. නමුත් irregular මට්ටමේදී එහෙම අපිට හැකියාවක් නැති වෙලා යනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ක්‍රියාපද ඔයගොල්ලන්ට දීලා තියෙන ලිස්ට් එකේ හරි මම ඒකේ සමහරක් ඒවා හිස්තැන් වලට දාලා තියෙනවා සිංහලෙන් වර්ඩ් එක සමහරක් ඒවා දාලා නැහැ. මම ඒකේ කියවගෙන යනවා ලොකු ලිස්ට් එකක් තියෙනවා. හරි ඉක්මනට ඔයගොල්ලෝ බලා ගන්න මේකේ print out එකක් ඕගොල්ලෝ අරගෙන තියාගන්න සමහර ගාව ඇක්ටිව් වලට එම් කරපුවා. හරි නමුත් ශබ්දය ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍ය නම් ඒකත් එක්කම කියාගෙන යන්න. හිස්තැන් විශේෂයෙන් පුරව ගන්න ශබ්දයේ පරිතෙන් ඊටවත් දාගන්න. ආකාරය මේවා හඳුන්වලා දැන් හරි. හරි පළවෙනි එක arise, arose, arise. නැගී යනවා වගේ අදහසක්. හරි නැගෙනවා, නැගී එනවා කියලා යනවා වගේ අදහසක්. ඊළඟට be, was, been තේරුම දීලා තියෙනවා. ඊළඟට beat, beaten ගැහෙනවා කියන එක. හදවත ගැහෙනවා කියන heart beat එක කියන්නේ. ඊළඟට become, became වල දීලා තියෙනවා. begin, began වල දීලා තියෙනවා. ආපහු තියෙනවා bend ඒ කියන්නේ නමනවා නැත්නම් නැමෙනවා. ඊට පස්සේ bite, bitten හපනවා. සතෙක් වගේ හපනවට අපි කියන්නේ bite කියලා. bleed, bled කියලා කියන්නේ ලේ ගන්නවට. ඊට පස්සේ blow, blew, blown. blow කියලා කියන්නේ පිඹිනවා එහෙම නැත්නම් හමනවා. සුළං වාගේ හමනවා කියනද blow කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ break වල දීලා තියෙනවා break, broken, bring, brought ගේනවා දීලා තියෙනවා. broadcast කියලා කියන්නේ විකාශනය කරනවට. මොනවාරි දෙයක් දැන් ටෙලිනාට්‍ය වගේ ටෙලිනාට්‍යයක් විකාශනය කරනවට අපි කියන්නේ broadcast කියලා. build එකේ අල්ට යන්න එන්නේ t අකුරෙන් තමයි past එකයි past participle එකයි හදලා තියෙන්නේ. build කියලා. කොට නගනවා. burn පුච්චනවා. එකක් දීලා තියෙනවා. ඊට පස්සේ burst එකම විදිහේ අකුරු ප්‍රමාණයක් කියන්නේ ශබ්දයත් එකයි තේරුම වෙන්නේ කුකුලනවා. ඊට පස්සේ catch, caught දීලා තියෙනවා. ඊළඟට chosen තෝරා ගන්නවා. come එනවා. ඊළඟට cost වැය වෙනවා, මිල වෙනවා වගේ අදහසක්. වැය වෙනවා නෙමෙයි වඩා හොඳ වෙන්නේ මිල වෙනවා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපිට කඩේක වගේ තියෙන භාණ්ඩයක් මිල වෙනවා කියන්න අපිට කියන්න පුළුවන් මේ වචනේ මොකද්ද? cost. හරි ඒකේ එතකොට අර put වගේ තමයි මෙතන මම දැන් put කියලා put කියලා මම එන්නේ. ඒ වගේම අරක cost කියලා යනවා මිල වෙනවා කියන්නේ. ඊට පස්සේ creep ඒකේ තේරුම වෙන්නේ බඩ ගන්නවා. හරි බඩ ගන්නවා කියන්නේ creep. ඊළඟට cut ඒකත් තුනම එක විදිහට එන එකක්.
deal dealt dealt ශබ්ද කරන්නේ එහෙම deal dealt dealt කියලා deal කියන්නේ ගනුදෙනු කරනවා. deal දානවා කියන්නේ. ඊළඟට dig dug dug dig කියන්නේ හාරනවාට. draw drew drawn චිත්‍ර අඳිනවා. dream dreamt dreamt කියන්නේ සිහින දකිනවා. eat දන්නවා ඔයගොල්ලෝ eat ate eaten drink drank drunk fall fell fallen feed fed fed feed කියලා කියන්නේ පෝෂණය කරනවා. දැන් සතෙක් වගේ ආහාර කවනවටත් අපිට කියන්න පුළුවන් feed කරනවා කියලා. හරි එයා feed කරනවා කියලා පෝෂණය කරනවා. පොදුවේ ගන්න අදහස ඒක. ඊට පස්සේ feel දැනෙනවා. feel කියන්නේ දැනෙනවා. ඊට පස්සේ fight fought fight කියලා කියන්නේ සටන් කරනවා. find found හොයනවා. fly flew flown පියඹනවා. forbid forbidden තහනම් කරනවා. forget forgotten අමතක වෙනවා. forgive forgave forgiven සමාව දෙනවා. freeze froze frozen freeze කියන්නේ මිදෙනවට. get got give gave given go went gone grow grew grown hang hung hung එල්ලනවා. ඊළඟට have had තියෙනවා කියන්න හරි තියෙනවා ලැබෙනවා ඒකටත් එනවා have had hear heard ඇහෙනවා. hide hidden හැංගෙනවා. hit ගහනවා පාර දෙනවා වගේ අදහසක්. hold held පවත්වනවා. keep kept තබනවා. කලින් එකක් තියෙනවා බැරි වුණා hurt hurt කියලා තියෙන්නේ. hurt කියන්නේ රිදෙනවා වේදනාවටපත් වෙනවා රිදෙනවා කියන එකත් ගන්න පුළුවන් රිදෙනවට hurt වෙනවා නේද? ඊළඟට keep kept තබනවා. kneel k n double l කියලා තියෙන kneel වලින් එක ශබ්ද කරන්නේ kneel කියන්නේ නැහැ. ධන හිසට ඕගොල්ලෝ දන්නවා ඇති ධන හිසට කියන වචනේ knee කියලා අපි කියන්නේ. ඒකෙන් වෙන එකක් kneel කියන්නේ ධන ගසනවා. ධන ගානවා වගේ අදහසක් හරි kneel කියන්නේ. kneel knelt කියලා එක ශබ්ද වෙන්නේ. ඊළඟට no new known දන්නවා. lay කියන්නේ පිටර දානවට. lead led මග පෙන්නනවා. ඊළඟට lent ඇලවෙනවා. නැත්නම් හේතු වෙනවා වගේ අදහසක් lean කියන්නේ. learn ඉගෙන ගන්නවා. leave එතන මෙහෙමයි මෙන්න මේ වචනේ හරි මේක හදා ගන්න පොඩ්ඩක්. left කියලා තියෙනවා තුනක්. තේරුම වෙන්නේ හැර යනවා කියන එක L අකුරෙන් ඔකේ අකාරාදී පිටවලට තියෙන්නේ. ඒතකොට L අකුරෙන් මෙන්න මෙහෙම තුනක් ඕගලන්ට පේන්න ඕනේ. left කියලා. මේක වැරදි. මුල එන්න ඕන මුල වැරදි අනිත් එක හරි. මුල එන්න ඕන leave කියලා. L E A V මුල එන්න ඕන leave කියලා. හරි L E A V E කියලා එන්න ඕනේ. ඒක එතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ඊට පස්සේ leave එක දාන්න leave left එක හරි. ඊට පස්සේ length මේකත් අපිට හම් වෙලා තියෙන වචනයක්. borrow කියන්නේ ණයට ගන්නවා. lend කියන්නේ ණයට දෙනවා කියලා කිව්වා. මේ lend කියන්නේ කියන වචනේ තමයි මෙතන තියෙන්නේ. ණයට දෙනවා. let ඉඩ දෙනවා. lie lane එකක් බොරු කියනකට lie කියන්න පුළුවන් අපිට. ඊට වැතිරෙනවට. light lit ගොඩක් වෙලාවට දාල්නවා කියන අදහස. lose lost නැති වෙනවා අහිමි වෙනවා වගේ අදහස. make made mean meant mean කියන්නේ අදහස් කරනවා කියන එක. meet met හමු වෙනවා. pay ගේනවා. put තබනවා. ඒක තේරුම තබනවා. put කියන්නේ තබනවා කියන එක හරි. read ඒකේ read කියන එක අකුරු වල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි pronunciation වලදී past and past participle දෙක ගැන මෙන්න මේ දෙන්න read වලදී read කියලායි ශබ්ද කරන්නේ. past and past participle මේ දෙක. අකුරු වල වෙනසක් නැහැ. අකුරු මෙහෙමයි. R E A D
READ READ. හරි. ඊළඟට ride road ridden. ride කියන්නේ පදිනවා බයිසිකලයක් වගේ පදිනවට නැත්නම් සතෙක් අශ්වයෙක් වගේ පදිනවට ride කියලා කියන්න පුළුවන්. ring rang rang නාද වෙනවා. ඊට පස්සේ rise අපෝ තියෙනවා rise කියන්නේ ඉහළ යනවා නගිනවා කියන අදහසින් run දන්නවා ඔයගොල්ලෝ say said said see saw seen sell sold sold send sent sent set 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 කියලා කියන්නේ ඉර බහිනාට කියන ක්‍රියාපදේ sunset කියලා කියන්නේ. ඊට so sold sown මහනවා shake shook shaken සොලවනවා shine shone shown දිලිසෙනවා shoot shot shot වෙඩි තියනවා show showed shown පෙන්වනවා shrink shrank shrunk shrink shrank shrunk කියන්නේ හැකිලෙනවට හරි shut 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 වහන ඒ දෙකේම දැන් කිව්ව එකේ සෙට් වල ඉඳලා shut වලට යනකම් තේරුන්නේ නැහැ මේ ටික ලියා ගන්න වෙනවා ඊට sing sang sung sing sang sung කියන්නේ සින්දු කියනවා ඊට පස්සේ ඊළඟට sing sang sung sing කියලා කියන්නේ ගිලෙනවට හරි මොනවාරි දෙයක් වතුර වගේ ගිලෙනවට අපි කියන්නේ sing කියලා ඊළඟට කියනවා sit sat sat වාඩි වෙනවා sleep slept slept නිදිනවා ඒවා සාමාන්‍ය දේවල් slide නිකන් lessa යනවා වගේ අදහසක් slide slip slip smell smelled smelled සුවඳ දැනෙනවා so sold sown වකුරනවා SOW so වකුරනවා speak spoke spoken කතා කරනවා spell spelled spelled හරි spell කරනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ස්පෙලිං කියලා නේද අකුරු කියවනවා අකුරු ලියනවට හරි ස්පෙල් කියන්නේ ඊට spend 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 ගත කරනවා එහෙම නැත්නම් වැය කරනවටත් ඕක හරි මුදල් වගේ වැය කරනවටත් කියන්නේ spend කියලා ඊට පස්සේ spit spat spat කියලා ගසනවා කියන අදහස spilled 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 පුපුරනවා නෑ පිරෙනවා spread 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 පැතිරෙනවා spring sprang sprung spring කියලා කියන්නේ නිකන් අර ඔයගොල්ලෝ ෆෑන් වලට එහෙම දාන සමහරක් අර ස්ක්‍රීන් එකේ තියෙන ඒ වගේ පයින්නවා වගේ අදහසක් හරි පයින්නවා කියන්නේ අර උඩ පයින්නවා වගේ අදහසක් නෙමෙයි එතන එන්නේ අර මොනවාරි දෙක ඉබේම සිද්ධ වෙන චලනයක් වගේ හරි පයින්නවා ඊට පස්සේ stand stood stood steal stole stolen stick stuck stuck අලවනවා stick කියන්නේ sting stung stung දෂ්ට කරනවා strike strike struck struck strike කියන එක අපිට ගන්න පුළුවන් වර්ජනය කරනවා ඊළඟට swear so sown දිවුරනවා sweep sep sep අතු ගන්නවා swell swell swollen ඉදිමෙනවා swim swam සම් පියනවා හරි ඊටු ටිකේ දීලා තියෙනවා තේරුම් ටික ඒක බලන්න අන්තිම එකේ win නැහැ weep කියන එකේ win වලට කලින් එක අන්තිමේ ඉඳලා තුන්වෙනි පේළියේ weep කියන එක තේරුම් ගන්නේ වැළපෙනවා කියන අදහස හරි අනිත් ටික ඔයගොල්ලෝ පාවිච්චි කරගන්න ඒ අනුව මම ඒකේ කිව්වේ නිකම්ම ඒක දාන්න නැතුව මම පෙන්නලා දෙනවා ඒ අනුව මේ ටික හොඳටම පාඩම් කරගන්න මේක තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන අක්‍රමවත් ක්‍රියාපද regular verb list එක. ඒතර ඔයගොල්ලෝ මේක හොඳටම දන්නවා නම් මේක හරියටම මේකේ හැම verb එකම ඔයගොල්ලෝ දන්නවා නම් මේකේ past එක මෙහෙමයි past participle එක මෙහෙමයි කියලා ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව regular verb එක regular verbs ටික දැනගන්න පුළුවන්. regular verbs වල ඔයගොල්ලන්ට පාඩම් කරන්න තියෙන්නේ මේ verb එක විතරයි. මේ පැත්ත විතරයි පාඩම් කරන්න තියෙන්නේ. ඉතුරු දෙක හැදෙන්නේ හැමතිස්සෙම අකට ed එකතු වෙලා. ඒවා අමුතුවෙන් පාඩම් කරන්න කියලා දෙයක් නැහැ. ඒ නිසා regular verbs වල පාඩම් කරන්න ඕන දේවල් තියෙන්නේ regular verbs එක පාඩම් කරගත්තාම හරි. එනවා මේ කොටසත් හරි ඊළඟට අපි යනවා පොඩි අභ්‍යාසයකට.
පොඩි අවකාශයකට යනවා. මේකත් මම ඔයගලන්ට දාලා දෙනවා. අපේ ඊළඟ හතරවෙනි වැඩේ විදියට පළවෙනි වැඩේ මොකක්ද එතකොට අද future ability. ඒකෙන් පස්සේ අපි ආවා verbs forms ඊළඟ verb වල කොහොමද හැදලා තියෙන්නේ ඒ දේවල් ගැන කතා කරන්න irregular verbs ගැන කතා කරලා ඉතින්දී ඊට පස්සේ irregular verb list එක අධ්‍යයනය කෙරුවා. We studied the irregular verb list and now we are here. අපි දැන් මෙතන ඉන්නවා fourth අපේ තියෙන fourth duty එක කරන්න අද දවසට අදාළ එකේ කියවීමක් තියෙනවා රීඩින් පාර්ට් එකක් සහ ඔයගොල්ලන්ට තියෙනවා ඊට පස්සේ ප්‍රශ්න ටිකක් උත්තර ලියන්න. අපි බලමු දැන් මේ වගේ එකක් ඔයගොල්ලෝ කරලා එන එක හොඳයි හරි. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හම්බෙන හින්දා ඔයගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් නවත්තලා මේක කියවලා ඊට පස්සේ කරලා පොඩ්ඩක් මේ උත්තර ටික චෙක් කරගන්න පුළුවන්. එහෙම කරන එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. හැම දෙයක් ගැනම ප්‍රශ්න තේරුම් අරන් කියවගන්නේ කොහොමද ඊළඟට ප්‍රශ්නයකට ඒ උත්තර ලියන්නේ කොහොමද කියන එක හරි තේරුම් ගන්න දැනුනේ. මේකෙන් කියවෙන්නේ seasons ගැන. seasons ඔයගොල්ලෝ අහලා ඇති summer season, winter season කියලා seasons තියෙනවා. ඒක ගොඩක් වෙලාවට අපේ රටේ ගොඩක් දකින්න නැති වුණා සෞම්‍ය කාලගුණයක් හරි තියෙන countries වල මේ කාලේ seasons ගොඩක් දකින්න පුළුවන් ඍතු විදියට. ඍතු කියලා කියන්නේ මේවා. There are 4 seasons in each year. සාමාන්‍යයෙන් අවුරුද්දකට තියෙනවා 4ක්. seasons 4ක් තියෙනවා. මොනවාද 4? Summer, fall, එහෙම නැත්නම් අපි කියනවා autumn කියලා. ඊළඟට winter season එක, spring season එක. ඒකෙදි ඊට පස්සේ එක එක ඍතුවට අදාළව ඒගොල්ලෝ කියනවා මෙන්න මේ දේවල් තමයි වෙන්නේ. ඍතුවට අදාළ ලක්ෂණ ටිකක් දීලා තියෙනවා. බලමු අපේ ලක්ෂණයකින් එක. In the summer it's hot. summer එක මොකක්ද වෙන්නේ? උණුසුම. The sun shines a lot. The sun shines. හිරු දිලිසෙනවා ගොඩක්. දිලිසෙනවා බබලනවා ඒ වගේ අදහසක් හරි. ඊළඟට we go to the pool. අපි යනවා pool එකට. ඒ කියන්නේ summer එකේදී hot වැඩි නිසා සාමාන්‍ය පරිසරයේ ඉන්න බැරුව අපි යනවා pool එකට නිරන්තරයෙන්. We take vacations. අපි නිවාඩු ගන්නවා මේ කාලෙදී. School starts when summer is almost over. summer එක ගොඩක් දුරට ඉවර වුණායින් පස්සේ තමයි මොකක් පටන් ගන්නද? පාසල් පටන් ගන්න. almost කියලා කියන එක අදහස් වෙන්නේ බොහෝ දුරට. ඒ කියන්නේ 100%ක්ම නෙමෙයි කියන අදහසයි එතනින් අපි ගන්න ඕන. හරි 100%ක්ම නෙමෙයි. බොහෝ දුරට summer එක ඉවර වුණායින් පස්සේ පාසල් පටන් ගන්නවා. Trees have lots of leaves. ගස් වලට තියෙනවා ගොඩක් කොළ. මොකෙදිද? summer එකේදී. ඒ ටික තමයි ඒකෙදි එතකොට අපි දැනගන්න ඕනේ සමහරකට අදාළව ප්‍රශ්න ඇති අනිවාර්යෙන් මේකේ ඉස්සරහදී කරන්න. In the autumn. autumn කියන්නේ ඒකෙදි දැන් සමනම් අපේ අර්ථය ගන්න ග්‍රීස්ම ඍතුව. autumn කියන්නේ මෙහි අපි කියනවා ඒකට සරත් ඍතුව කියලා කියන්නේ. සරත් ඍතුව ඒක එන්නේ winter season එකට කලින්. සාමාන්‍යයෙන් seasons ටික යන විදිය කොහොමද? winter එකෙන් පටන් ගමුකෝ අපි. winter එක ඉවර වෙලා ඊළඟට එන season එක තමයි spring. හරි. winter එකෙන් පස්සේ එනවා spring. spring season එක ඊළඟට එනවා summer. winter, spring, summer ඊළඟට autumn. අර ඍතු වේදේ තියෙන රටවල් වල මේ විදිහට තමයි එයාලගේ කාල වකවානු යන්නේ. කොටස් වෙලාවට හරි November, December, January වගේ winter, ඊට පස්සේ February, March, April වගේ spring එක, May, June, July වගේ summer එක, August, September, October වගේ autumn වෙනවා. ඒතර ඒක මාසයක් එහාම වෙන්න පුළුවන්. හරි මම හරියටම නෙමෙයි කිව්වේ. නමුත් ඒ ආශ්‍රිත කාලය තුල ගොඩක් වෙලාවට ඔය seasons දකින්න පුළුවන්. ඒකද කියනවා ඊට පස්සේ the days get shorter. දවස් මොකද වෙන්නේ? shorter කෙටි. It's cool. ගොඩක් සීතලයි. It rains sometimes. සමහර වෙලාවට ඇතැම් වෙලාවට වහිනවා.
we go to the school, we go to school every day. අපි හැමදාම පාසල් යනවා ඒ කාලේ. Farmers harvest their crops. ගොවියෝ ඔවුන්ගේ අස්වැන්න නෙලන කාලේ මේ කාලේ autumn එකේදී. The birds fly south. කුරුල්ලෝ පියාඹගෙන යනවා දකුණට. Leaves fall off the trees. Leaves කියන්නේ කොළ වලට. හරි leaf කියන්නේ කොළ, leaves කියන්නේ කොළ වලට. ගස් වල තියෙන කොළ. නම් කොළ මොකද වෙනවා කියන්නේ? fall off. වැටෙනවා. ගස් වලින් වැටෙනවා කොළ. તો දැන් අර මේ autumn එක පැහැදිලි සතිය ඔයගලන්ට autumn එක ඊළඟ මේ ආයෙනවා මෙතෙන්ට autumn එකෙන් පස්සේ ඊළඟට winter. ඊළඟට spring එහෙමනේ යන්නේ. ඒතර යනවා අර autumn එකේදී ගොඩක් වෙලාවට තියෙන්නේ අන්තිම autumn එකේ අන්තිම කාලේදී winter season එකට හැඩගැහෙන්න ඕන පරිසරය. මේ දේවල් තමයි ඒකදී ගොඩක් අපිට දකින්න පුළුවන්. In the winter season එකේදී ගත්තාම it's cold ගොඩක් සීතලයි. It's a dark lot. It's dark a lot. හරි ගොඩක් අඳුරුයි. winter එක ගොඩක් අඳුරුයි කියනවා. It might snow. ඇතැම් විට මොනවා වෙනවද? හිම වැටෙනවා. And it rains a lot. ගොඩක් වහින්නත් පුළුවන්. හිම වර්ෂා වුණත් වැස්ස කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට Christmas is in the winter. නත්තල තියෙන්නේ winter season එකේ. We build snowmen if it snows. හිම වැටුණොත් අපි මොනවා කරනවද? Snowmen. හිම මිනිසුන් හදනවා. The trees don't have leaves. ගස් වලට මොනව නැද්ද? කොළ නැහැ. In the spring එකේදී මොකද කරන්නේ? ස්ප්‍රින්ග් සීසන් එක තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ටිකක් අර wood කියලා. ඒ කියන්නේ fine weather එකක් තියෙන හොඳ කාලයක් වෙන්නේ ස්ප්‍රින්ග් සීසන් එක. ඒකදී අපි කියන්නේ වසන්ත කාලය කියලා නේද? The days get long. දවස් මොන වෙනවද? දිගු වෙනවා. It's getting warmer. උණුසුම් වෙනවා. ඒ කියන්නේ උණුසුම්. හරි උණුසුම් පරිසරයක් පවතින්නේ. ඒතකොට ඒ උණුසුම් පරිසරය ගොඩක් වෙලාවට මල්පල දරන්න. හරි ශාකවල මල්පල හට ගන්න ගොඩක් හොඳ කාලගුණය වෙන්නේ උණුසුම කාලගුණය. හරි ඒ කියන්නේ අර වියලි කාලය නෙමෙයි. හරි ඔව් පායලා එන ගොඩාක් අර ඉඩෝරය නියඟේ ඩ්‍රවුට් එක නෙමෙයි. අර වායු වලේ උණුසුම වැඩි කියලා කියනවා අපි. දැන් තෙතමනය වැඩි. ඒ වගේ කාලයක්. හරි අර දැන් වහින්න කලින් අපිට උණුසුම දැනෙන්නේ අන්න ඒ වගේ. හරි ආර්ද්‍රතාවය වැඩි. It still rains a lot. Still කියලා වචනයක් තියෙනවා. Still කියන්නේ තවමත් කියන එක. තවමත් ගොඩක් වහිනවා. School ends when it's almost the end of spring. පාසල් ගොඩක් වැහෙනවා බොහෝ දුරට spring එක අවසාන වෙනකොට. We plant seeds and watch them grow. අපි පැල හිටවනවා සහ ඒවා වැඩෙන හැටි බලන් ඉන්නවා. The birds come back. කුරුල්ලෝ ආපහු එනවා. ඒ කුරුල්ලෝ ආපහු එනවා කියලා ඒ විශේෂයෙන් සඳහන් කරේ. එය autumn එකේදී බලන්න autumn එකේදී අන්තිම හරිය තියෙනවා the birds fly south කියලා. කුරුල්ලෝ දකුණට පියමා යනවා. එහෙනම් පියමන් ගිහලා උන් දකුණ නැතිලා ඉන්නේ. ආපහු එනවා. ඒ යන්නේ මොකද autumn එකේදී? winter එකට ඒගොල්ලන්ට හැදෙන්න බැරි හින්දා winter එකේ ඒගොල්ලන්ට සීතලේ හිටියොත් ඒගොල්ලන්ට ඒක දරා ගන්න බැරි වෙනවා. හරි ඔන්න එතකොට ඒක තේරුම් ගත්ත විදිහ අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්ත හැටි ඊට පස්සේ අපි බලනවා ප්‍රශ්න මොනවද තියෙන questions කියලා. Answer the following questions from above details of four seasons. What's the main festival that has mentioned and in which season is it celebrated? මොකක්ද තියෙන ෆෙස්ටිවල් එක ප්‍රධාන උත්සවය මෙතනදී සඳහන් කරලා තියෙන සහ කොයි සීසන් එකේදීද ඒක සෙලිබ්‍රේට් කරන්නේ සමරන්නේ. which කියන වචනේ වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒකට බලන්න අපි ඉගෙනගත්තු වචනයක් ඒක question වලට ඇත්තේ. main festival එක මොකද්ද? Christmas. Blessing. In which season is it celebrated? The winter. නේද? නත්තල් සමරන්නේ winter season එකේ. What are the hot seasons? මොනවද උණුසුම් ඍතුවන් වෙන්නේ? උණුසුම් ඒවා එකද තිබුණේ කීපයක් තිබුණාද? hot ඒවා hot
කියලා කෙලින්ම තියෙන ගොඩක් වෙලාවට සමයි. හරි. නමුත් අපිට ගන්න පුළුවන් warm කියන අදහසත් එක්ක spring එක. නමුත් වඩා හොඳ වෙන්නේ එතෙන්ට summer season. හරි. The summer season. Which season is good for growing? කොයි ඍතුවද හොඳ වෙන්නේ growing? for growing කියන්නේ වගා කිරීම සඳහා හොඳ වෙන්නේ කොයි season එකද? ඒකදී අපි කෙලින්ම දාන උත්තරේ in the spring. In the autumn, why birds fly to south? අන්න අර වාක්‍යය අහනවා ඇයි කුරුල්ලෝ යන්නේ south දකුණට යන්නේ ඇයි කියලා අහනවා autumn එකේ. ඇත්තට මේගොල්ලෝ මොකද යන්නේ මේක ඕගොල්ලෝ හදාගන්න ඕන උත්තරයක්. හරි. මේකේ ඡේදේ නැහැ. කොහොමද ඒකට උත්තරයක් අපි හදාගන්නේ? ඇයි කුරුල්ල දකුණට යන්නේ කියන්නේ. ඒතකොට ඒකට ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ලියනවා නම් හොඳයි because වලින් පටන් ගන්න. හරි. Because they can't live in winter. නැත්නම් snow. ඉවත් කරලා හිමවල ඒගොල්ලන්ට ජීවත් වෙන්න බෑ. එහෙම නැත්නම් මෙතන දාන්න පුළුවන් tolerate කියන එක. හරි. ඔරොත්තු දෙනවා. tolerate. They can't tolerate. live දාන්න පුළුවන් tolerate දාන්න පුළුවන්. ඔක දාලා ඉවත් ඔයගොල්ලන්ගේ උත්තරේ සම්පූර්ණ වෙනවා. ඒගොල්ලෝ ඇයි දකුණට පියාසර කරන්නේ? ඒගොල්ලන්ට බැරි නිසා මොකක් කරන්නද? වින්ටර් සීසන් එකට මුහුණ දෙන්න. ඊළඟට give antonyms for these words. මේ පාත් දීලා තියෙන වචන වලට විරුද්ධ පදේ ඔයගොල්ලන්ගෙන් අහනවා සඳහන් කරන්න කියලා. hot කියපුවම මේකේ විරුද්ධ පදේ තමයි cool. wet කියන්නේ තෙත් කියන එක. තෙත් කියන එකේ විරුද්ධ පදේ dry. හරි. hot and cool, wet and dry. එමන් කියන්නේ උණුසුම් සහ සීතල. wet and dry කියපුවම තෙත් සහ වියලි. ඒ දෙකේ වෙනසක් තියෙනවා. හරි. there is a difference. Find two pairs of rhyming words. මේ rhyming words කියන එක අපිට හම්බුණා එක තැනකදී කලින් වීඩියෝ එකක. ඒ තමයි අර group man කියලා පොඩි කවියක් කරේ. අන්න ඒකෙදී හම්බුණා. ඒත් මේකෙත් කියනවා එහෙම rhyme words pairs දෙකක් හොයන්න කියලා. අපි බලමු පොඩ්ඩක්. lot කියන එකයි hot කියන එකයි කෙලින්ම ගත්තා. ඒ කියන්නේ lot and hot ඒක කෙලින්ම ගත්තා. ආයෙ ගන්න පුළුවන්. cool and cool. හරි. hot ගත්තා එකේ lot ගත්තා එකේ ආයෙ ගන්න පුළුවන් cool and cool. ඔය තියෙන වචන මොකක්ද? cool and cool. double o එකනේ දෙකම වෙනන්නේ શબ્දයක් එකයි එක අකුරක වෙනසක් විතරයි තියෙන්නේ. ඒවා rhyming words එක. තව ඔයගොල්ලෝ බලන්න ඔයලා තවත් ඇත්ත සමහර විට. What's your most favorite season? What is your most favorite season? ඇයි කියලා අහනවා. හරි. ඇයි ඔයාගේ මේ මොකද්ද අකමැතිම සීසන් එක සහ ඒකට හේතුව මොකද්ද? ඒතර මම හිතනවා උත්තරය ගලප ගන්න ඇති කියලා. මම ගත්තා. මම දෙන උත්තරේ තමයි වාක්‍යයක් විදිහට ඔබ ලියන්න පුළුවන්. නැත්නම් කෙලින්ම කෙටි ආන්සර් එකක් දාන්න පුළුවන්. winter season. මම කැමතියි winter season එක. සමහර වෙලාවට පිටරට ගියපු අය නැත්නම් පිටරට ජීවත් වෙන අය එහෙම ඒක වෙන්න පුළුවන් අකමැතිම ඍතුව. නමුත් මම ඒකට කැමතියි. ඒකට හේතුව I have not any experience of it. මට ඒ ගැන මොකක් නැද්ද? කිසිම අත්දැකීමක් නැහැ. ඒ නිසා මට වින්ටර් සීසන් එක පොඩ්ඩක් අත්දැකීම් තියෙනවා නම් ඒක මම කැමතියි. නැත්නම් වෙන හේතුවක් නෙමෙයි. හරි. ඒ අනුව ඔය දේවල් ටික තමයි ඒකේ ප්‍රශ්න විදිහට යොමු වෙලා තියෙන ඕගොල්ලන්ගේ. ඒ අනුව එතනින් අපේ අද දවස් තුල fourth work එකක් අවසන් වෙනවා. හතරවෙනි duty එක එතනින් අවසන් වෙනවා.
ඊට පස්සේ අපි බලනවා අද vocabulary එක ඔයගොල්ලන්ගේ වචන මාලාව කොහොමද කියලා හැම දවසකම එකක් ගොඩක් වැදගත් වෙනවා අලුත් වචන ටිකක් 10ක් 15ක් වගේ වචන ටිකක් ඔයගොල්ලන්ට එකතු වෙනවා හැම දවසකම. ඒක අපිට ගොඩක් උපකාරී වෙනවා ඔයගොල්ලන්ට ඉංග්‍රීසි හදාගන්න ග්‍රැමටිකත් එක්කම වචන කියන එක අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වල අවශ්‍යයි. හරි වචන ටික බලමු. වචන ටිකට අදාළව මම දාලා තියෙනවා හැම දවසකම වගේ අර ඩික්ෂනරි ගන්න වචන ටිකත් ඒ වගේම ඒකම ඔයගොල්ලෝ අවශ්‍ය කරන තැන්වල තේරුමත් ලියා ගන්න අනිවාර්යයෙන්ම හරි. ඒකේ පළවෙනි එක තමයි weather. අද වචන සම්බන්ධය weather. ඒ කියන්නේ කාලගුණයට සම්බන්ධ වචන කීපයක් දීලා තියෙන්නේ. ඒකේ මුලින්ම weather. weather කියන්නේ කෙලින්ම කාලගුණයට කියන වචන. ඊළඟට climate. climate කියලා කියන්නේ දේශගුණය. කාලගුණයයි දේශගුණය කියන්නේ දෙකක්. හරි කාලගුණය කියපුවම අර తాවකාලිකව එක්තරා ප්‍රදේශයක තියෙන්න පුළුවන් කැළඹීම් සාගත තත්ත්වයක් වගේ අපිට කියන්න පුළුවන් කාලගුණය කියලා. වර්ෂාව පතිත වෙන එක නේද? එහෙම වෙනස් වෙනවා. නමුත් දේශගුණය කියවහම යම් ප්‍රදේශයක තියෙන දිගු කාලීන තත්ත්ව. දැන් අපි කියනවා පොළොන්නරුව ටිකක් වියලි කලාපයක තියෙන. අනේ විදිහට වියලි කලාපය කියලා කියන්නේ ඒක දිගටම නේද අපි දැනුවත්ව සෑහෙන කාලයක් තිස්සේ පොළොන්නරුව කියන ප්‍රදේශයේ වියලි තත්ත්වයේ තියෙන ප්‍රදේශය. ඉතින් ඒ අනුව ඒක තමයි දේශගුණය. අර එකපාරට වහින එක අකුණු ගන්න එක ඒක කාලගුණය. ඒක පළවෙනි වචනේ weather කාලගුණය, දෙවෙනි වචනේ climate දේශගුණය. ඊළඟ වචනේ lightning. lightning කියලා කියන්නේ විදුලි කොටනවාට. හරි. වයින් දෙනකොට විදුලි කොටනවා කියන්නේ ඒක තමයි lightning කියන්නේ. fourth word එක thunder. thunder කියන්නේ අකුණු ගන්නවා. අකුණු වලටත් කියනවා අකුණු ගන්නවටත් කියනවා thundering කියලා. ඊළඟට වචන දෙකක් තියෙනවා fog and mist. fog and mist. fog mist කියන දෙකේම තේරුම තමයි මීදුම. මීදුමට කියන වචන. ඊළඟට atmosphere. atmosphere කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති එක. atmosphere කියන්නේ වායු ගෝලය. හරි වායු ගෝලය atmosphere. ඊට පස්සේ තියෙනවා drizzle. drizzle කියලා කියන්නේ පොද වැස්ස. පොද වැටෙනවට පොද වගේ ඔය පැය බිඳුව 1 2 වැටෙන ඒ වගේ පොද වැස්සට අපි කියනවා drizzle. ඊළඟ වර්ඩ් එක humidity ආර්ද්‍රතාවය. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ආර්ද්‍රතාවයට අපිට කියන්න පුළුවන් humidity කියලා. ඊළඟ temperature. temperature කියන්නේ උෂ්ණත්වය. storm කුණාටුව. dew පිනි කියන අදහස. හරි. ඒතර එතන වචන තියෙනවා අද ඔයගොල්ලන්ට හම්බෙලා 9යි 10යි 11යි අතන fog mist කියන දෙකක් තියෙන ඉඳලා එතන වචන 12ක් පමණ ඔයගොල්ලන්ට අද ඩික්ටේෂන් එකේ දාන්න. හරි. ඒතර අද දැනට අපි කරපු දේවල් ටික පොඩ්ඩක් මතක් කරගමු. දැනට අපි ability future ability එක කරා සාකච්ඡා කරා. ඊළඟට මුලින්ම අද රිවිෂන් එක කොහොමද ඒ ගැන දවසම වගේ කරනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ future ability එක. ඊළඟට verb forms කොහොමද දාගන්නේ කියන එක. ඊළඟට seasons 4 කතාවක් කරා අපි නේද? seasons 4 ගැන සඳහන් කරලා උත්තර ලියන කතාවක් අවසාන විදියට තමයි වචන මාලාව කරන්නේ. ඊළඟට හැමදාම වගේ තියෙනවා English is fun කියලා අපේ interesting part එක. ඒකෙදී අද අපි කතා කරන්න යනවා නැවත puzzles කියන හරි. puzzles. මේක ගුරු පුරුදු ඇති ඔයගලන්ට puzzles එක puzzle එකක් අපි සාකච්ඡා කරා කලින්. අදත් ඒ වගේ තියෙනවා puzzles දෙකක්. ඒතර ඔයගොල්ලෝ මේක fill කරලා ඊළඟට බලන්න වීඩියෝ එකත් එක්ක උත්තර ටික හරියද ගැලපෙනවද කියලා. මුලින්ම අපි කරමු මේක body parts. ශරීරයේ කොටස් තියෙන puzzle එක ඒක ලේසි. ඒක එනවා එක across කියලා තියෙනවා. across කියන්නේ හරහාට වේදිකාවක තියෙන වචන දෙක කලින් සම්බන්ධ අපිට across හරහාට. අනික ඒක පල්ලෙහාට යන අපිට තියෙන down කියලා. down කියන්නේ පල්ලෙහාට වචන හැදෙන හැටි. හරි. ඒතකොට ඒකේ across කියන එකේ පළවෙනි එකට leg එක හරහාට කියලා තියෙන්නේ. ඒතකොට leg කියන එකයි රූපෙත් බලලා ඉතින් රූපෙට කෙලින්ම රූපේ දන්නවා නම් දාන්න පුළුවන්. හරි. හත
හරහට අකුරු ටික එන්නේ face මුහුණ කියන එක. හරි හත හරහට අකුරු හතරක් ඇති ඕගලන්ට face. ඊළඟට 10 හරහට across on 10 ear. කෙලින්ම ඒවා දාන්න පුළුවන් නේ 10 හරහට ear. ඊළඟට 13 හරහට mouth. පල්ලෙහාම තියෙන කොටුවක් ඒක කොටු පහක් තියෙනවා ගන්නට mouth කියන එක එතෙන්ට එන්න පුළුවන්. ඊළඟට 4 හරහට nose. හරි 4 හරහට nose. 8 හරහට feet. අඩිය නැත්නම් පාදයට අපි කියන්නේ feet. foot කියන්නේ පාදයට, feet කියන්නේ පාද වලට බහුව. Next one is 11. 11 වලට එන්නේ මොකද්ද? hand. කෙලින්ම අත පෙන්න තියෙන hand. right. ඒතර cross වලට අදාළව අපි ඔක්කොම ටික දාගත්තා. ඊළඟට down වලට ගියොත් 2 15ට I 3 15ට වෙන්නේ knee. K N double E. ඒක අපිට එතනක කියලා හමුණා තවතනකදී K N double E. ඒකේ මාර kneel කියලා මෙහෙම එකක් ක්‍රියාපදවල kneel knelt knelt කියලා එන්නේ ඊට පස්සේ. හරි ඊළඟට fifth word එක hair කොණ්ඩෙක තියෙන කොණ්ඩයක් තියෙන හරි. හරිද? ඊට පස්සේ sixth එක head H E A D. ninth වෙන්නේ teeth. අපිට teeth. හරි 9th වෙන්නේ teeth. down to 9. හරි. ඒක අකුරු පායි ගැලපෙනවනේ ගානට. අනිත් එකත් ගැලපෙනවා. ear කියන එක එතනින් ගැලපෙනවා. යනවා අපිට ඒක තහවුරු කරන්න පුළුවන්. teeth තමයි එන්නේ 9 15. 12 15ට වෙනවා arm. A R M arm. අකුරු තුනයි තියෙන්නේ. A R M. හරි. ඊළඟට අවසානය bedroom පුරුස්වර. හරි. bedroom. ඒක බලමු අපි. එක හරහට එක ලේසි කෙලින්ම comb. පනාවට C O M B comb. ඊළඟට දෙක නැහැ ඊළඟ තියෙන 8 කියන එක 8 වෙන එකේ රූපේ බලන්න රූපේ මොකක්ද තියෙන්නේ alarm clock එක. එහෙනම් ඒක alarm clock කියලා ලියවනම් හරි. දිග වචනයක් වෙනවා නමුත් ගණන් කරලා බලන්න අකුරු හරියට ඔයගොල්ලෝ ලියනවා නම් ඒක කෙලින්ම එන්න පුළුවන්. ඊළඟට 11ට තියෙන්නේ rug කියලා. සමහර කෙනෙක් mat කියලා ලියන්නද පැදුරු කියන අදහසෙන් නමුත් වචන තියෙන්නේ rug. පළස. හරි අර ඒ වගේ පළසක් වගේ එකකට රිදු ලියනද අපි කියන්නේ rug කියලා. ඊළඟට 13 කෙලින්ම window. 12 bed. bed ඊට පස්සේ 9 cross වෙන්නේ 9th එකට pillow. ඊළඟට 6th එකට එනවා අවසාන එකට cross වලට අපිට තියෙන curtains. curtain රෙදි වලට අපි කියන්නේ curtains කියලා C U R T A I N S. හරි ඊළඟට 2 15ට ගත්තාම 2 15ට තියෙනවා කන්නඩියකින් මොන බලන්න තියෙන mirror M I double R O R. 3 15ට වෙනවා 3 15ට 3 15ට අපි දාන්න වෙනවා මේක quilt Q U I L T හරි Q U I L T quilt කියන්නේ ඇඳ ඇතිරිල්ල කියලා අපි කියන්නේ පොරොන එකට 4th එකට desk
මේසය desk බංකු කියලා කියන්නේ desk desk fifth එකට කලින් third එකයි fifth එකයි පොඩ්ඩක් මාරු කරන්න වෙනවා මොකද quilt අපි third එකට දැම්මේ ඔව් හරි කරන් අපු විදිය හරි third එකට වෙන්නේ මෙහෙමයි third එකට quilt හරිද ඒක දැම්ම විදිය හරි third එකට quilt ඊට පස්සේ fourth fifth එකට දැන් මෙතන පොඩි අංක වල දෝෂයක් තියෙනවා ඔයගොල්ලන්ගේ මේ අර අංක පේනවා මැද ඇති පසල් එකේ හරි ඒ පොඩ්ඩක් ඉමේජ් එකේදී බලන්න මම කොලයකට එක අරන් තියෙන නිසා පේනවා පොඩ්ඩක් අඩුයි ඒ නිසා 3 පාලට තමයි බ්ලැන්කට් වෙන්නේ හරි 3 පාලට ඒ කියන්නේ මේ මෙහෙම කොටු දෙකක් තියෙනවා ඒ කොටු දෙකේ මැද්දේ මේ මෙතන මෙන්න මේ තීරුව තමයි බ්ලැන්කට් වෙන්නේ මේක බ්ලැන්කට් ඊට පස්සේ එහා පැත්තේ මගේ තියෙන අනෙක් මෙන්න මේක තමයි quilt වෙන්නේ වචනේ නේද quilt ඇතිරින්නේ අර ප්‍රෝණේ ළමයි ඊට පස්සේ 7 lamp L A M P 10 ඒකට එනවා ඇඳුම් අල්මාරියක ඇඳුම් රාක්කයක් වෙන තියෙන එකට ඒ වගේ ඒවට අපි කියන්නේ wardrobe එකේ වචන ලියා ගන්න wardrobe හරි wardrobe හරි ඒතකොට දැන් ඉවරයි ඔක්කොම ටික පසල් එකේ ඔක්කොම පෙරෙවන්න අඩුවක් නැතුව ඒකේ පිළෝ wardrobe කියලා කියන්නේ ඇඳුම් අල්මාරියට කියන කෙලින්ම වචනයක් තමයි wardrobe කියලා කියන්නේ හරි යනවා අද අපි මේ මෙතනින් day 9 එක අපේ ඉවර කරනවා ඔයගොල්ලන්ට වැඩ ටිකක් දැන් අද ඒකට වැඩ කීපයක්ම අපි කරුණා ability in the future ඊට පස්සේ verb forms පටන් ගත්තා ඊළඟට දැන් ඊගව සතියේ තියෙන විශේෂත්වය day 10 එකේ විශේෂත්වය තමයි එක හරියටම අපේ 4න් 1 course එකේ 4න් 1 දවස් තමයි ඊළඟ සතියේ ඊළඟ දවස් ඒතර ඒකෙදි අපි පටන් ගන්නවා ක්‍රියාපද වලින් වාක්‍යයක් හදන්නේ ගොඩනගා ගන්න කොහොමද කියන්නේ හරි ඒකත් එක්ක මේ වගේම අභ්‍යාස ටිකක් යනවා මේ අභ්‍යාස හැම එකක්ම ඔයගලන්ට එකතු වෙනවා අර හෑන්ඩ් අවුට් එකට. ඒතකොට ඒ වෙලාවේදී හෑන්ඩ් අවුට් එකත් උපයෝග කරගෙන නැවතත් තවත් කරන්න උත්සාහ කරන්න. හරි. තේරුම් මොනවා හරි දන්න තේවා තියෙනවා නම් ඩික්ෂනරි එක පාවිච්චි කරලා බලන්න. නැත්නම් මම අහන්න පුළුවන් ඔයගලන්ට ඕන වෙලාව. හරි. එහෙම අහලා හොඳටම මේ වැඩේ නම් කරගමු. හරි. මම මෙතනින් day 9 එක ඉවර කරනවා. We finish our day 9 session.